Okay, so we have the ninth lecture, mobile application development course, and in this lecture we are going to talk about something called application programming interface, or we call that API. මම APIs ගැන ඊට කලින් ඔයගොල්ලොත් එක්ක කතා කරලා තියෙනවා මොකක්ද මේ API එක, ඇයි අපි APIs භාවිතා කරන්නේ වගේ දේවල්. නමුත් තද අපි තවදුරටත් මේක ආපහු මුල ඉඳන්ම beginning stage එකේ ඉඳන්ම තව චුට්ටක් ඇතුළට ගිහිල්ලා කතා කරනවා මේ APIs කියන්නේ මොනවද සහ මේ APIs අපි භාවිතා කරන්නේ මොකක් සඳහාද කියන එක සහ ඇයි අපි මේක භාවිතා කරන්නේ කියන දේවල්. හරි. එහෙනම් අපි ගිහිල්ලා බලමු මොකක්ද API එකක් නැත්නම් application programming interface එකක් කියන්නේ කියන දේ. නමුත් මම මේක යන්න කලින් කට්ටියකින් මම අහන්නම් දන්නේ කෙනෙක් කිසිම ප්‍රශ්නයක් නැහැ මයික් එක අන්මියුට් කරලා කියන්න. මොකක්ද API එකක් කියන්නේ කියලා? නැත්නම් application programming interface එකක් කියන්නේ මොකක්ද? ඔයා දන්න විදිහට කියලා මට explain කරන්න. දන්නේ නැද්ද කවුරුව? හරි. No worries. අපි එහෙනම් පටන් ගමු. පළවෙනි part එකෙන්. What is an API? Computing interface that defines interactions between multiple software intermediaries. Defines the kind of calls or requests that can be made, how to make them, and data formats that should be used, conventions to follow, etc. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි application programming interface කියලා කියන්නේ. application programming interface. මේක interface එකක් අපි භාවිතා කරන යම්කිසි දේවල් දෙකක් කනෙක්ට් කිරීම සඳහා. උදාහරණයකින් මම මේ දේ පැහැදිලි කරන්නම්කෝ. ඔයා යනවා කඩේකට. අපි හිතමු මොකක් හරි මේ කෑම කඩේකට යනවා කියලා. ඔයා ගිහිල්ලා ඒක නිකන් KFC McDonald's වගේ නෙමෙයි. අපි හිතමු රෙස්ටොරන්ට් එකකට යනවා කියලා. ගිහිල්ලා මොකක්ද ඔයා කරන්නේ? ඔයා මුලින්ම ගන්නවා මොනවද ඒකට කියන්නේ මෙනු එකනේ. ඔයා මෙනු එක ගත්තාට පස්සේ ඔයා හිතනවා හරි. අද මම ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා. කියලා හිතලා ඔයා කුස්සියට ගිහිල්ලා කුස්සිය උයන මනුස්සයර කියනවාද මට ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දෙන්න කියලා. නෑ නේද? ඔයා එතකොට කඩේට ආපු කස්ටමර්. කුස්සියේ ඉන්න මනුස්සයා තමයි කුස්සියේ කිචන් එක. හරිද? එතකොට ඔය දෙන්නව කමියුනිකේට් කිරීම සඳහා කවුද ඉන්නේ? මැද්දේ ඉන්නවා වේට කියලා මිනිස්සෙක්. එයා තමයි ඔයාට ගෙනල්ලා මෙනු කාඩ් එක දෙන්නේ. ඔයා මෙනු එකෙන් සිලෙක්ට් කරාම හරි මම ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා. මොකක් හරි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් කියලා හිතමු. මම චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා කියලා ඔයා රික්වෙස්ට් එකක් කරනවා වේටට. ඔයා කියනවා හරි මට අවශ්‍ය චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මේ ඔයාගේ රික්වෙස්ට් එක නැත්තම් ඔයාට අවශ්‍ය චිකන් ෆ්‍රයිඩ් රයිස් එකේ කියන රික්වෙස්ට් එක මෙයා ගිහිල්ලා නැත්තම් මේ වේට ගිහිල්ලා දෙනවා කිචන් එකට. එතකොට කිචන් එකේ ඉන්න මිනිස්සයා හරි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් මල්ලි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් දාන්න කියලා මෙයා මේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක හදනවා. හැදුවට පස්සේ මොකද වෙන්නේ? ඔයා කුස්සියට ගිහිල්ලා කෑම කරන් එනවද නෑනේ. වේට ඔයා ඔය කරපු රික්වෙස්ට් එකට අදාළ රෙස්පොන්ස් එකක් ඔයාට ගෙනත් දෙනවා. ඔය රෙස්පොන්ස් එක වර්ග කිහිපයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා කියනවා හරි මම මටන් ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා කියලා. ඔයා කියනවා මම මටන් ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා කියලා රික්වෙස්ට් එකක් යවනවා වේටට. වේට හරහා රික්වෙස්ට් එකක් යවනවා කිචන් එකට. කිචන් එකට ගියාම කිචන් එකේ කියනවා අයියෝ මටන් ඉවරනේ. මටන් නෑ කියන්නේ චිකන් ෆ්‍රයිඩ් රයිස් පුළුවන් කියන්නේ. එතකොට ඔයාට හම්බ වෙන රෙස්පොන්ස් එක. නැත්තම් ඔයාගේ වේට හරහා ඔයාට හම්බ වෙන්නේ මටන් ෆ්‍රයිඩ් රයිස් එකක්ද? නැහැ නේද? ඔයා කරපු රික්වෙස්ට් එකට සක්සස් රෙස්පොන්ස් එකක් හම්බ වෙනවද? ඔයා මටන් ඉල්ලුවා නම් ඔයාට මටන් හම්බ වුණොත් නේ ඔයා සතුටු වෙන්නේ. ඒක සක්සස් රෙස්පොන්ස් එකක් නේ. නමුත් ෆේල් රෙස්පොන්ස් එකක් නැත්තම් ඔයා දුක හිතෙන රෙස්පොන්ස් එකක් හම්බ වෙනවා. ඔයා මටන් රික්වෙස්ට් කරාම මටන් නෑ කියලා ඔයාට ආපහු ආවොත්. නේ? ඕකට තමයි අපි කියන්නේ සක්සස්ෆුල් රික්වෙස්ට් සහ ෆේලියර් රික්වෙස්ට් කියලා. එතකොට ඔයා මේ කතාවේ විදිහට ඔයා වේටට කියනවා මල්ලි මට මේ
chicken fried rice එකක් දෙන්න කියලා chicken fried rice එක ගෙනාවොත් ඔයා සතුටු වෙනවා ඔයා chicken fried rice එක කාලා බඩ පුරව ගන්නවා. දෙවනියට ඔයා කිව්වොත් මට chicken fried rice එකකුයි මේ අපි හිතමු ඔයා chicken fried rice එක ආපහු ඉල්ලුවා කියලා. අරයා කියන chicken නැහැ. chicken fried rice දෙන්න විදිහක් නැහැ කියලා. එතකොට ඔයාට මේක ආවොත් ඔයාට මේ response එක ආවොත් ඒක ඔයාට දුක හිතෙනවා. නේ? ඒක අපි කියනවා failure එකක් කියලා. මොකද ඔයා රික්වෙස්ට් කරපු දේ ඔයාට හම්බ වෙච්ච නැති නිසා. ඔයා රික්වෙස්ට් කරපු දේ ඔයාට හම්බුනොත් සක්සස්. ඔයා රික්වෙස්ට් කරපු දේ ඔයාට හම්බුනේ නැත්නම් ඒක ෆේලියර් එකක්. එතකොට ඇයි මේක මෙහෙම කරන්නේ? මෙතන කියලා තියෙනවා computing interface that defines interactions between multiple software intermediaries. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයා software එකක්. kitchen එක තව software එකක්. හරිද? software දෙකක් තියෙනවා. kitchen එක එකක්. ඔයා තව එකක්. ඔයාට අවශ්‍ය දෙයක් kitchen එකෙන් ගන්න ඔයාට කෙලින්ම kitchen එකට ගිහිල්ලා ඒ දේ ගන්න විදිහක් නැහැනේ. ඔයාට kitchen එකේ ඒ දේ ගන්නවා නම් මොකක්ද කරන්න පුළුවන්? ඔයා ඒ request එකක් යවන්න ඕන kitchen එකට. kitchen එකට request එකක් යවලා ඒ request එකට response එකක් ගෙන්න ගන්න ඕන මෙන්න මේ කියන way ට හරහා. එතකොට මේ way ට කියන්නේ කවුද? මේ way ට කියන්නේ අපේ API එක. මේ API එක හරහා තමයි අපි යම්කිසි software එකකට software එකකින් දෙයක් ඉල්ලගන්නේ. එතකොට අපි කෙලින්ම kitchen එකට ගිහිල්ලා kitchen එකේ උයන කෝකියත් එක්ක මේ chef එක අපි කතා කර කර අනේ මට මේක දෙන්න කියා ගන්නෙ නැහැ. අපි request එකක් යවුවේ request එකෙන් මේක ගෙන්න ගත්තා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ API එකක් කියලා. එතකොට ඔයාගේ phone එක සහ අපි හිතමු server එකක් තියෙනවා කියලා. ඒ server එක ගත්තොත් ඔය තන systems දෙකක්නේ. ඔය systems දෙක අතර ඔයා data communicate කිරීම සඳහා භාවිතා කරන්නේ මෙන්න මේ කියන APIs. හරිද? එතකොට මේ API එකක් ගත්තාම මේක අලුත් software එකක් එහෙම නෙමෙයි. අපි සාමාන්‍යයෙන් API එකක් request කරන විදිහක් තියෙනවා. ඒ ඔක්කොම අද අපි කතා කරමු. ඒ method එකට මේක request කරලා අවශ්‍ය data ටික ගෙන්න ගන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. හරි. ඕක තමයි API එක. නමුත් මොකටද APIs? ඇයි මේ APIs පාවිච්චි කරන්නේ? APIs පාවිච්චි කරන්නේ නැත්නම් why do we need APIs? First one is securely communicate with server to get only what you want. ඔයා කඩේකට ගිහිල්ලා මට කෑම එකක් ගේන්න කිව්වහම ඔයාට තියෙන මොනවද fried rice ද බිරියානිද නිකන් rice and curry ද නැත්තම් තියෙන ඔක්කොම කෑම ටික ගෙනල්ලා ඔයාගේ මේසේ ගොඩ ගැහුවොත් මොකද වෙන්නේ? මාර වදයක්නේ. ඔයාට කන්නත් බෑ. එච්චර ගොඩක් කන්නත් බෑ. ඒ වගේ මේක මේ මොකද අපේ කඩේටත් පාඩුවක්. නේ? ඔයාටත් ඒක කරදරයක් කඩේටත් පාඩුවක්. ඒ වගේම තමයි අපි මෙතෙන්දීත් APIs පාවිච්චි කරන්න හේතුවක් වෙන්නේ ඒක. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය දේ ගෙන්න ගැනීම. ඒ වගේම තමයි අවශ්‍ය දේ securely ගෙන්න ගැනීම. ඒ කියන්නේ දැන් ඔයාට අපි හිතමු ඔයාට API එකක් තියෙනවා Facebook එකේ. ඔයා Facebook API එක හරහා කතා කරලා කියනවා මට මේ data ටික එවන්න කියලා. ඔයාට ওই data ටික එවන්න කිව්වහම Facebook එකේ ඉන්න හැම user ගෙම password set එකක් ඔයාට එවුවොත් ඒක security වලට ප්‍රශ්නයක් නේද? ඔයා ඉල්ලුවේ නැහැ password ගොඩක්. නමුත් ඔයාට password ගොඩක් හම්බුණානේ. ඒක එහෙම කරන්න බැහැනේ. මොකද ඒක එහෙම කරනවා කියන්නේ ඔයාගේ system එක secure නැහැ. ඕන එක්කෙනෙක්ට request එකක් යවලා password ටික ගෙන්න ගන්න පුළුවන් නම් ඔයාට ආයේ Facebook ඕන එක්කෙනෙක්ගේ Facebook account එකක් access කරන්න පුළුවන්. ඔන්න ඕක නැති කරන්න ප්‍රධානතම දෙයක් තමයි අපි මේ APIs භාවිතා කිරීම. එතකොට අපේ අර menu card එකේ තියෙන කෑම එක request කරාම අපිට ඒ කෑම එක විතරක් ලැබෙනවා වගේ අපි API එකෙන් request කරන දේ විතරමයි අපිට ආපහු ලැබෙන්නේ. එතකොට ඒකට තමයි අපි කියන්නේ securely communicate with the server to get only what we want. අපිට අවශ්‍ය දේ පමණක් securely ගෙන්න ගැනීම සඳහා අපි APIs භාවිතා කරනවා. ඒ වගේම තමයි to ensure that malicious users will not access unnecessary details. සමහර වෙලාවට Facebook එකේ මෙහෙම නැතු ඇති. මෙහෙම අනිවාර්යෙන් නැහැ obviously. නමුත් අපි හිතමු මාක් සකර්බර්ග්ට මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා කට්ටියගේ මොකක් හරි මේ private details ටිකක් ගෙන්න ගන්න. එයාගේ system එකට අවශ්‍ය වෙනවා.
එතකොට මාක් සකර්බර්ග්ට තියෙන API එක හරිද? මාක් සකර්බර්ග්ට තියෙන API එක අපි ඇක්සස් කරොත් වැරදිලා හරි අපිට ඇක්සස් කරන්න පුළුවන් වෙලා හරි අපි ඒක ඇක්සස් කරොත් අපිට ඒ data ඇක්සස් කරන්න බැරි වෙන්න ඕන. ඒ කියන්නේ මේ privilege එක හම්බ වෙන්නේ කාට විතරද? ඒක හම්බ වෙන්නේ මාක් සකර්බර්ග්ට විතරයි. ඒක තමයි අපි කියන්නේ to ensure that malicious users. ඒ කියන්නේ malicious users කියන්නේ අපිට මේ නැත්තම් මේ සිස්ටම් එකේ අනවශ්‍ය users ලට ඒ ඩීටේල්ස් ගන්න බැරි වෙන්න ඕන. එතකොට මාක් සකර්බර්ග්ට ගන්න පුළුවන් ඩීටේල් එක මට ගන්න බැරි වෙන්න ඕනනේ. මොකද මාක් සකර්බර්ග්ට තමයි Facebook අයිති. එයාට අවශ්‍ය ඕනම ඩීටේල් එකක් ඒක නැත්තම් ෆයිනෑන්ස් සම්බන්ධවද නැත්තම් HR එක සම්බන්ධවද නැත්තම් වෙන ටැක්ටික්ස් සම්බන්ධවද ටෙක්නිකල් සම්බන්ධවද ඕන ඉන්ෆෝමේෂන් එකක් එයාට ගන්න පුළුවන් වෙන්න ඕනනේ. නමුත් ඒක මටත් ගන්න පුළුවන් වුණොත් සිස්ටම් එක සිකියුර් නැහැ. මොකද ඒක අවශ්‍ය යූසර්ට විතරයි ඒ දේ ගන්න පුළුවන් වෙන්න ඕනනේ. එහෙනම් ඔන්න ඕක තමයි අපි කියන්නේ to ensure that malicious users will not access the unnecessary details. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහොමද අපි මේක දැනගන්නේ? දැන් එකම API එක නම් කතා කරන්නේ මාත් මගේ යාළුවත් දෙන්නම එකම API එක නම් පාවිච්චි කරන්නේ. කොහොමද ඒක දැනගන්නේ? ඒක දැනගන්න මෙතඩ් එක තමයි අපි ඔකට පාවිච්චි කරන ටෝකන් එක කියලා දෙයක්. ඒ කියන්නේ ඔයගොල්ලොත් ගිහිල්ලා තියෙනවා නේද සමහර වෙලාවට මොකද්ද අපිට වැක්සින් වලට ගියාම ටෝකන් එකක් හම්බ වෙන්නේ නැහනේ. නෑ වැක්සින් වලට ගියාම ටෝකන් එකක් හම්බ වෙනවා. ඔයාලට කාඩ් එකක් හම්බ වෙනවනේ. ඔය වගේ ඔයගොල්ලෝ තවත් ගිහිල්ලා ඇති ඔය එක එක ඉවෙන්ට්ස් වලට එහෙම ගියාම ඉස්කෝලේ තියෙන හරි ඉවෙන්ට් එකකට ගියාම ඔයාලට ටෝකන් එකක් හම්බ වෙනව නේද? චූටි කොල කෑල්ල. ඔයාලට කොල කෑල්ලේ ඔයාගේ නම්බර් එකක් ගහලා තියෙනවනේ. ඔය නම්බර් එක පෙන්නුවට පස්සේ තමයි ඔයාලට කෑම එකක් හම්බ වෙන්නේ. එතකොට එක්කෙනෙක්ට දෙවනි පාර්ට්ට කෑම එක ගන්න බෑ. ඒ වගේ මෙතඩ් එකක් නේ ටෝකන් එකෙන් කරන්නේ. අන්න එහෙමම දෙයක් අපි පාවිච්චි කරනවා access token කියලා APIs වල. එතකොට නිකන් අර API එක අපි මිනිස්සෙක් කියලා හිතුවොත් ඒ මිනිස්සයා ගාව තියෙන කොල කෑල්ල. ඒකෙන් තමයි නැත්තම් කොල කෑල්ල වගේම ID එක. ID එක කියලා අපි ගමු. ඒ ID එකෙන් තමයි මේ මිනිස්සයා authenticated අපිට අවශ්‍යම මිනිස්සයාද කියන එක සර්වර් එක විසින් අඳුනගන්නේ. එතකොට අපි සර්වර් එකට යවනවා ගොඩක් වෙලාවට සමහර වෙලාවට ඒගොල්ලෝ ඇක්සස් මෙහෙම ගණන් ගන්න නැති වෙලාවලුත් තියෙනවා. ඒ වගේ දේවල් අද අපි කතා කරමු. නමුත් ඒ වගේ ගණන් ගන්න වෙලාවට අපි ඔය කියන ගිහිල්ලා කාඩ් එක පෙන්නුවොත් විතරයි එයා ඒ data ටික අපිට දෙන්නේ. එතකොට අපේ API එකෙත් අපි access token එක යවුවොත් විතරයි අපිට information හම්බ වෙන්නේ. access token එක ගියේ නැත්තම් කරන්න දෙයක් නෑ මල්ලි ගෙදර යන්න කියලා හරවල එවනවා server එකේ. server එකෙන් අපිට data දෙන්නේ නෑ. එහෙනම් ඔය access token එකෙන් තමයි අපිට අවශ්‍ය details අපි ගන්නෙ malicious users ලට ඒ දේවල් ගන්න බැරි කරන්නේ. එතකොට ඔන්න ඔය හේතුව නිසා තමයි අපිට APIs වැඩක් වෙන්නේ. එතකොට APIs කියලා දෙයක් තියෙනවා. මෙහෙම කිරීම සඳහා තමයි අපිට APIs අවශ්‍ය වෙන්නේ. හොඳයිනේ. නමුත් ඒක අපිට අවශ්‍යමද? That's good, but is it necessary? අපිට ඒක අවශ්‍යමද? ඇත්තම කිව්වොත් අපිට APIs තියෙන එක මාර secured system එක secured ඒ වගේම තමයි efficient system එකක් හදන්න පුළුවන්. ඔයා හිතන්න මෙන්න මේ වගේ කඩයක් තිබ්බා කියලා. මේ පින්තූර පෙන්වන විදිහට. එතකොට කඩේ කොච්චර කස්ටමර්ස්ලා හිටියත් වේට හරහා නෙමෙයි රික්වෙස්ට් යන්නේ. ඒගොල්ලොම තමයි කිචන් එකට යන්නේ. කිචන් එකට ගිහිල්ලා මල්ලි මට කොත්තුවක් දාන්න, මල්ලි මට මේකක් දාන්න, මල්ලි මට අරකක් දාන්න කියා කිව්වහම ඒ කිචන් එක කොහොම වෙයිද? චෙෆ්ට හරියට වැඩක් කරගන්න පුළුවන් වෙයිද? ඒ සිස්ටම් එක efficient වෙයිද? නැත්නම් මේ අපි කියන මේ චෙෆ්ට හරියට මේ වැඩේ efficiently කරගන්න පුළුවන් වේද manage කරලා? ඒ දේවල් කරන්න බෑ නේද? හදිසියක් දැන් ඔයා හිතන්න ඔයා ගෙදර උයනවා කියලා. කොල්ලෝ හරි කෙල්ලෝ හරි කිසි ප්‍රශ්නයක් නැහැ. කොල්ලොන් උයනවානේ. මං කියන්නේ පිරිමි ළමයි කර ගෑනු ළමයි කර ගෙදර උයද්දී අම්මා ඇවිල්ලා කියනවා පුතේ පොල් ටික ගන්න. ඊට පස්සේ අක්කා හරි මල්ලි හරි ඇවිල්ලා කියනවා අනේ මට තේ එකක් හදලා දෙන්න. තාත්තා ඇවිල්ලා කියනවා වෙන මොකක් හරි. එහෙම කරද්දී හැමෝගෙම රික්වෙස්ට් එක දිගට එන්න ගත්තාම ඔයාට ඒක මැනේජ් කරගන්න අමාරුයි නේද? ඒ වගේ තමයි අපේ සිස්ටම් එකත්. සිස්ටම් එකටත් එක දිගට මේ රික්වෙස්ට් ආවට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක efficient method එකට මැනේජ් කරන්න ඕන. efficient method එකට මේක මැනේජ් කරන්නේ නැත්නම් ඔයාට ඒ සිස්ටම් එක securely සහ efficiently maintain කරන්න බැරි වෙනවා. එතකොට හැමෝම අර බල්ලයි පූසයි හැම එකම රික්වෙස්ට් කරන්න ගත්තාම සර්වර් එකට වැඩක් කරගන්න බැරි වෙනවනේ. ඒ නිසා තමයි අපි APIs භාවිතා කරන්නේ. හැමෝටම ළඟට ඇවිල්ලා ඕන ඉන්ෆෝමේෂන් එකක් ගන්න දෙන්නේ නැහැ.
අපි නිකන් ගෙදර කුස්සිය වගේ හැමෝම ඇවිල්ලා ෆ්‍රිජ් එක ඇර හැම දෙයක්ම ගන්න ගියොත් ප්‍රශ්නයක්නේ. ඒ නිසා ෆ්‍රිජ් එක ගාව එක්කෙනෙක් හිටවලා තියෙනවා. එයාට කියන දේ එයා තමයි ෆ්‍රිජ් එකෙන් අරන් දෙන්නේ. එතකොට ෆ්‍රිජ් එකේ ප්‍රශ්නයක් නැතුව ඔක්කොම දේවල් ටික මැනේජ් කරගන්න පුළුවන්. ඔන්න ඔය වගේ දෙයක් තමයි අපි APIs කියලා කියන්නේ. එතකොට API කියන දේ අපි භාවිතා කරන්නේ අපිට යම්කිසි සිස්ටම් එකකින් ඉන්ෆෝමේෂන් සිකියර්ලි සහ අවශ්‍ය ඉන්ෆෝමේෂන් පමණක් ලබා ගැනීම සඳහා තමයි අපි APIs භාවිතා කරන්නේ. එතකොට APIs භාවිතා කරද්දී ඔයගලන්ට ලබන සෙමෙස්ටර් එකේදී වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මොකද සමහර වෙලාවට ඔයාට API එක ෆ්‍රන්ට් එන්ඩ් එකේ ඉඳන් භාවිතා කරන්න දෙන්නේ නැහැ. ඒ දේවල් අපි පොඩ්ඩක් ඒ දවස්වලට කතා කරමු. නමුත් මොබයිල් එකේදී හැම ඉෂුව එකක් නැහැ. මොබයිල් එකේදී ඔයා පාවිච්චි කරනවා නම් API එකක් යම්කිසි ඔයා ඒක ගැන ඉන්ෆෝමේෂන් සිස්ටම් එකට ලබා දෙන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ iOS එකට හරි Android සිස්ටම් එකට හරි ඔයා කියන්න ඕන මම මෙයාව ඇක්සස් කරනවා කියන ඉන්ෆෝමේෂන් එක දීලා තියෙනවා නම් විතරයි ඒගොල්ලෝ ඇක්සස් කරන්න දෙන්නේ. ඒක ගැන අපි කතා කරමු. නමුත් දැනට ඕගොල්ලෝ දැනගන්න ඕන මෙන්න මේ දේවල් ටික පමණයි. එතකොට මම හිතනවා ඔයගලන්ට APIs කියන දේ ගැන දැන් අවබෝධයක් ඇවිල්ලා ඇති කියලා. APIs කියන දේ ගැන අවබෝධයක් ඇවිල්ලා නැත්නම් මොකක්ද ප්‍රශ්නේ කියලා ඔයගලන්ට කියන්න මම විනාඩියක් විතර දෙන්නම්. ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. මොකද මේක දන්නේ නැතුව මේක ගැන අවබෝධයක් නැතුව ඔයගලන්ට ඉස්සරහට ගියාට අද ලෙක්චර් එක තේරෙන්නේ නැහැ. හරි පේන විදිහට කට්ටියට ප්‍රශ්න නැහැනේ. හරි එහෙනම් අපි යමු ඊළඟ පාර්ට් එකට. ඒක තමයි දැන් අපි කතා කරේ APIs ගැනනේ. එතකොට මේ APIs වලට ආවහම මේ APIs වල වර්ග කිහිපයක් තියෙනවා. එතකොට වර්ග ගණනාවක් තියෙනවා. මම මෙතන කියලා තියෙන්නේ ප්‍රධානතම වර්ග 3ක් විතරයි. මීට අමතරව APIs අපිට කැටගරයිස් කරන්න පුළුවන් වර්ග කැටගරයිස් කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. නමුත් මම මෙතන කැටගරයිස් කරලා තියෙන්නේ types of APIs by purpose. පර්පස් එක අනුව කැටගරයිස් කරපු කැටගරිස් 3ක් විතරයි මෙතන තියෙන්නේ. මීට අමතරව ඕනතරම් කැටගරිස් තිබීමේ හැකියාවක් තියෙනවා. මේ තුන මම අරගෙන තියෙන්නේ. මේ තුන තමයි අපිට ගොඩක් වෙලාවට භාවිතා කරන්න වෙන්නේ. මෙතනිනුත් අපේ අන්තිමට කියන එක තමයි මේ කෝස් එකේදී අපි කතා කරන්නේ භාවිතා කිරීම සඳහා. එතකොට අපි බලමු මේ purposes සඳහා නැත්නම් මේ purpose සඳහා APIs types ගත්තාම මොනවද මේ තියෙන API types කියලා. The first one is database APIs. Database APIs enable communication between an application and a database management system. ඒ කියන්නේ ඔයාට database management system එක ඔයා Python වල භාවිතා කරානේ Python වල නෙවෙයි Java වල course එක කරද්දී Java සහ මේ මතක නැහැ Java වල ඔයගොල්ලෝ MySQL connect කරාද කියලා මට හරියටම මතක නැහැ. කොහොම හරි database එකක් එක්ක connect කරාම ඔයා database එක ඇතුළට ගිහිල්ලා දේවල් වෙනස් කරන්නේ නැහැනේ. ඔයා කරන්නේ මොකක් හරි function එකක් call කරලා ඒ function එක හරහා නේද මේ ඔක්කොම data ටික වෙනස් කරන්නේ. නේ MySQL වල හරි අපි database connection එකක් initiate කරනවා. ඒ initiate කරලා ගන්න connection එක හරහා නේද අපි මේ දේවල් ඔක්කොම change කරන්නේ. ඔන්න ඕක තමයි අපි කියන්නේ database API එකක්. නැත්තම් ඔය connection එක initiate කරලා ඔයා මේ කරන දේවල් ඔක්කොම වෙන්නේ database API සරහා. ඕගොල්ලෝ ඒක දැනගෙන නෙමෙයි කරේ. නමුත් අද දැනගන්න database එක ඔයා connect කරලා database එක manipulate කරන හැම දෙයක්ම කරන්නේ ඔය කියන database මොකද්ද API සරහා. නමුත් ඇයි මේ අපි database API සරහා ඒ දේ කරන්නේ? ඒ දේ කරන්න ප්‍රධානතම හේතුව security. මොකද ඔයාට කරන්න පුළුවන් හැමදේම එකම API එකකින් කරන්න බැහැනේ. සමහර වෙලාවට ඔයාට එක API එකක් අවශ්‍ය වෙන්න පුළුවන් එක දෙයක් කරන්න. වෙනත් දෙයක් කිරීම සඳහා තව API එකක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. එතකොට any information
එයා database management system එකෙන් validate කරලා තමයි ඒකට මේ යම් කිසි දෙයක් කරනවා නම් කරන්නේ. මොකක් හරි attack එකක් එනවා නම් ඒ attacks identify කරන්නද ඒ ගොඩක් දේවල් database management system එක හරහා implement වෙලා තියෙනවා. එතකොට එයා ඔයාගේ ඔය API එකෙන් එන information analyze කරලා බලලා ඒ දේ access කරන්න පුළුවන් දෙයක් නම් ඒක perform කරනවා. නැත්නම් ඔයාට error එකක් හම්බ වෙනවා. එතකොට ඔයා database එකක් ඒ app එකක ඉඳන් නැත්නම් application එකක් හරහා application එකේ ඉඳන් database එක manipulate කරන්න ගියාම අපි ඔය දේ කරන්නේ APIs හරහා. එතකොට මෙච්චර කාලයක් ඔයගොල්ලෝ පාවිච්චි කරේ APIs තමයි database එක manipulate කිරීම සඳහා. හරිද? ඔක පළවෙනි එක. දෙවෙනි එක තමයි operating systems APIs. කියන්නේ APIs ගත්තහම මෙතන කියන APIs defines how application use the resources and services of operating systems. දැන් ඔයා මේ කම්පියුටර් එකට නැත්තම් මේ ලෙක්චර් එකට ඔයා කනෙක්ට් වෙලා තියෙන කම්පියුටර් එකෙන් නම් නැත්තම් ඔයා කනෙක්ට් වෙලා තියෙන්නේ මොකෙන්ද ෆෝන් එකෙන් නම් ඔයාගේ ඔය ඇප් එක වැඩ කිරීම සඳහා නැත්තම් මම මේ කියන දේවල් ඔයාට ඇහෙන්න නැත්තම් මගේ මේ ස්ක්‍රීන් එක ඔයාට පේන්න නැත්තම් ඔයා මාත් එක්ක chat කරන්න නැත්තම් ඔයා මයික් එක අන්මියුට් කරලා හැමෝටම ඇහෙන්න කතා කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන operating system APIs භාවිතා කිරීම නිසා. මොකද ඔයාගේ operating system එකෙන් තමයි ඔයාගේ camera එක, ඔයාගේ speakers, ඔයාගේ mics, ඔයාගේ display ඒ හැම දෙයක්ම handle කරන්නේ. එතකොට මේ Zoom software එක හදපු එක්කෙනා හදපු කට්ටිය ඔය කියන operating system APIs භාවිතා කරලා තමයි ඔයාට මේ දේවල් කරන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙන්නේ. එතකොට ඔයාගේ APIs වලින් නැත්නම් ඔය operating system එකේ APIs ආවහම සෑහෙන්න විශාලයි ගොඩාක් APIs තියෙනවා. මොකද operating system එකක් කියන්නේ ගොඩක් complicated software එකක් නිසා ඒ software එකේ ඔය APIs ගොඩක් ගණනාවක් තියෙන්නේ අපිට එක එක දේවල් කරන්න එක එක APIs තියෙන නිසා. එතකොට ඔයාගේ camera එක access කරන්න ඔයාට ඕනම API එකක් භාවිතා කරන්න බෑ. camera එක access කරනවා නම් ඔයා camera එකට අදාළ API එක භාවිතා කරන්න ඕන. ඒ වගේම තමයි ඔයාලා mic එක unmute කරන්න ඕන නම් mic එක mute කරන්න ඕන නම් ඒ දේවල් කරන්න ඔයා ඒකට අදාළ operating system API එක භාවිතා කරන්න ඕන. ඒ දේවල් ඔයගලන්ට මේ course එකේ කරන්න නැහැ. නමුත් කරන්න තියෙනවා සමහර ඔයා කරන project එක අනුව නැත්නම් ඔයාගේ final project එක අනුව. නමුත් අපිට mobile එකේදීත් ඔය අපේ operating system එකේ හරහා අපිට camera එක on කරගන්න, camera එකෙන් ගන්න photos access කරන්න, mic එක access කරන්න, ඔය වගේ දේවල් කිරීමේ හැකියාව තියෙනවා අපේ mobile apps වල. නමුත් එතෙන්දී අපිට operating system APIs directly අපිට involve වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම ඔයගලන්ට කියලා තියෙනවා වගේ React Native වල ඕන තරම් packages තියෙනවා දැනටම හදලා ඔය communication එක establish කරපු. එතකොට operating system එකත් එක්ක අපි direct connect වෙන්නේ නැහැ. නමුත් අපි React Native යම්කිසි මේ package එකක් හරහා interact වීම සිද්ධ වෙනවා. එතකොට operating system APIs කියන දේත් ඔයගොල්ලෝ දැනගන්න ඕන. අපි මේ use කරන ඕනම app එකක් run වෙන්නේ operating system එක හරහා operating system එක මත. ඒ වගේම තමයි operating system එක manage කිරීම සඳහා එයා ඒ දේවල් අවශ්‍ය දේවල් සිදු කිරීම සඳහා operating system APIs භාවිතා කරනවා. හරි. ඒක තමයි operating system APIs. ඔය දෙකම අපි දැන ගැනීම සඳහා විතරයි. නමුත් මේ තුන්වෙනි එක තමයි අපිට ගොඩක්ම අවශ්‍ය වෙන්නේ සහ අද දවසේ අපි කතා කරන්න යන part එක. ඒක තමයි web APIs. This API class is the most common. Web APIs provide machine-readable data and functionality transfer between web-based systems which represent client-server architecture. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා client-server architecture එක. ඒ කියන්නේ client කෙනෙක් ඉන්නවා, server එකක් තියෙනවා. මට මතක තියෙනවා මම පළවෙනි lecture එකේදී කිව්වා client-ලා ඉන්නවා, server එකක් තියෙනවා, client server එකත් එක්ක communicate කරනවා. client server කියන්නේ අර client කෙනෙක් ආවා serve කරන්න කෙනෙක් ඉන්නවා කඩේකට ගියාම වගේ වෙන දෙයම ඔය architecture එක තමයි මෙතෙන්දී අපි web APIs වලදී භාවිතා කරන්නේ. එතකොට මේ web APIs ගත්තාම ඔය web APIs පිළිබඳව තමයි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ web APIs ගත්තාම web APIs වර්ග නැත්නම් මේ web APIs ඇතුලේ අපි භාවිතා කරන එක එක specifications තියෙනවා.
ඒ කියන්නේ ඔයාට ඕනම සර්විස් එකකට නැත්නම් ඔයා ඕනම පාවිච්චි කරන සර්වර් එකකට කතා කරන්න ගියාම මේ જાතිය ස්පෙસિෆිකේෂන්ස් නැත්නම් ප්‍රොටෝකෝල්ස් භාවිතා කරනවා. එතකොට මේ ප්‍රොටෝකෝල්ස් වල අපි දැනට වර්තමානය වෙන විට වැඩියෙන්ම භාවිතා කරන්නේ මෙන්න මේ REST කියන නැත්නම් representational state transfer කියන ප්‍රොටෝකෝල් එක. මෙන්න මේ REST ප්‍රොටෝකෝල් එක තමයි අපි වැඩියෙන්ම භාවිතා කරන්නේ. නමුත් හොඳට මතක තියාගන්න ඒ වගේම වර්තමානයේ වෙන විට අපි තවත් භාවිතා කරන ප්‍රොටෝකෝල් එකක් තමයි මේ GraphQL කියන දේ. මේ GraphQL අපි සෑහෙන්න භාවිතා කරනවා. ඒ වගේ මීට වඩා 90%ක් වගේම අපි භාවිතා කරන්නේ මේ REST කියන ප්‍රොටෝකෝල් එක. ඊට කලින් අපි SOAP කියලා ප්‍රොටෝකෝල් එක Service Object Access Protocol කියලා ප්‍රොටෝකෝල් එකක් භාවිතා කරා. ඒ වගේම Remote Procedure Protocol ඒක දැන් මේ වෙද්දී අපි භාවිතා කරනවා ගොඩක්ම අඩුයි. SOAP ප්‍රොටෝකෝල් එක වගේ අපි ගොඩක්ම අඩුයි භාවිතා කරනවා. මොකද REST නැත්නම් RESTful මේ APIs අපි භාවිතා කිරීම නැත්නම් ඒ ප්‍රොටෝකෝල් එක භාවිතා කිරීමෙන් අපිට සෑහෙන්න බෙනිෆිට්ස් හම්බ වෙලා තියෙනවා අනිත් ප්‍රොටෝකෝල්ස් වලට වඩා. ඒ වගේම REST එකට පස්සේ අලුතෙන් ආපු එකක් තමයි GraphQL කියන මේ ස්පෙસિෆිකේෂන් එක නැත්නම් ඒ මෙතඩ් එක. ඔයගලන්ට GraphQL භාවිතා කරන්නත් පුළුවන් සමහර සිස්ටම්ස් එක්ක. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් අපි Facebook, Twitter මට මතක විදිහට Twitter වල තියෙනවා වගේ මේ සර්විසස් වලින් ලබා ගන්න පුළුවන් GraphQL කියන මේ GraphQL එක යටතේ ඔයගලන්ට ඉන්ෆර්මේෂන් ලබා ගන්න පුළුවන්. නැත්නම් ඒ ප්‍රොටෝකෝල් එකට අදාළ ඒ ප්‍රොටෝකෝල් එකට අදාළ data ගන්න කොහොමද කියන දේවල් බලා ගන්න පුළුවන්. නමුත් අපි මේ කෝස් එකේදී කතා කරන්න යන්නේ දැනට වැඩියෙන්ම යූස් වෙන API එක API protocol එක නැත්නම් specification එක මේ REST කියන නැත්නම් RESTful API protocol එක සම්බන්ධව. එතකොට protocols types අපි මෙතන හතරක් කියලා තියෙනවා. මේ හතරෙන් REST කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. ඊට අමතරව ඔයගොල්ලෝ අනිත් තුන මොනවද කියන එක ගැන හොඳ අවබෝධයක් ලබාගෙන තියාගන්න. විශේෂයෙන්ම මේ GraphQL කියන දේ. මොකද GraphQL එකෙන් ඔයගලන්ට GraphQL එක භාවිතා කරලත් ඔයගලන්ගේ app එකට අදාළ දේවල් ඔයගලන්ට කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. නමුත් මේක මම මේ දේවල් ගැන මම මෙතෙන්දි කියලා දෙන්න යන්නේ නැහැ. මොකද අපිට තියෙන සීමිත කාලයත් එක්ක. ඒ නිසා GraphQL එක ඔයගොල්ලෝ තනියෙන් ප්‍රැක්ටිස් කරලා බලන්න. කොහොමද අපිට GraphQL එක භාවිතා කරලා මේ ඉන්ෆර්මේෂන් මැනේජ් කරන්නේ කියන දේ සම්බන්ධව. එතකොට මේ දෙක පිළිබඳව හොඳ අවබෝධයක් තියාගන්න. මෙහෙම දේවල් තියෙනවා සහ ඒ දේවල් තිබ්බේ ඇයි නැති වුණේ ඇයි කියන දේ නැති වුණා කියන්නේ නැත්තරම නැති වෙලා නැහැ. නමුත් භාවිතය අඩු වුණේ ඇයි කියන දේ පිළිබඳවත් ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න අවශ්‍ය වෙනවා. හරි. එතකොට ඕවා තමයි අපි කතා කරන්නේ API specifications හරහා. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ අපි මේ මෙච්චර වෙලා කතා කරපු APIs ගැන කතා කර කර ඇවිල්ලා අවසානයේදී ඉතුරු වෙච්ච RESTful නැත්නම් මේ REST කියන APIs protocol එක නැත්නම් මේ specification එක සම්බන්ධව. එහෙනම් අපි ගිහිල්ලා බලමු මොකක්ද මේ REST API එක නැත්නම් මොකක්ද මේ RESTful API එක කියන්නේ කියන දේ. එතකොට හොඳට මතක තියාගන්න අපි REST කියන එකම තමයි RESTful කියලාත් කියන්නේ. ඒක මතක තියාගන්න මේ දෙක අතර වෙනසක් නැහැ. මේ React JS සහ React අතර වෙනසක් නැහැනේ. ඒ වගේම තමයි REST කියන එකයි RESTful කියන්නේ අපි එකම දෙයට තමයි මේ නම පාවිච්චි කරන්නේ. හරි. ඕකේ. එතකොට අපි මුලින්ම බලමු මොකක්ද මේ RESTful API එකක් කියන්නේ කියලා. පොඩි history පාඩමකුත් එක්කෙමුකෝ. REST was introduced by the computer scientist Roy Fielding in 2000. 2000 තමයි මේ Roy Fielding කියන computer scientist introduce කරන්නේ මේ REST කියන API protocol එක. REST is considered a simpler alternative to SOAP. නැත්නම් මේ SOAP කියන protocol එකට simple alternate එකක් විදිහට මේ REST කියන එක භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. Because SOAP needs writing lot of code to complete every task and following the XML structure for every message sent. ඒ කියන්නේ මේ SOAP කියන protocol එක අපි භාවිතා කිරීමේදී අපිට තිබ්බ ප්‍රශ්නයක් තමයි අපිට හැම task එකක් ලිවීම සඳහාම නැත්නම් මේ අපේ හැම API එකක් සඳහාම අපිට ගොඩක් code එකක් ලියන්න වුණා හැම වෙලේම. හැම වෙලේම අපිට සෑහෙන code එකක් භාවිතා කරන්න වුණා. නැත්නම් හැම වෙලේම සෑහෙන code එකක් ලියන්න වුණා. ඔය කෝඩ් එක ලියනවා වගේම ඒක ෆලෝ කරේ මේ XML ස්ට්‍රක්චර් එක.
XML structure එක ඔගොල්ලෝ දැන් අපේ මේ JavaScript XML මේ structure එකනේ අපි JSX වලදී භාවිතා කරන්නේ. ඒ වගේම ඔය XML structure එක ඔයගොල්ලන්ට XML ගැන චුට්ටක් ඉගෙන ගත්තොත් ඒක ගැන ඒක මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් හොයාගත්තොත් ඔයගලන්ට පෙනෙයි මේ XML structure එක සාමාන්‍යයෙන් අපි ඔය භාවිතා කරන structure එකක්. නැත්නම් ඒ protocol එකක්. ඒ protocol එක ටිකක් similar HTML වලට. HTML වගේ extended markup language කියලා ඒ දෙක quite similar. ඒ කියන්නේ syntaxes වගේ දේවල් ඒ කියන්නේ දෙකකට භාවිතා කරන්නේ. නමුත් ඒ syntaxes වගේ දේවල් එකම method එකට යන්නේ. එතකොට XML HTML ඔයගොල්ලෝ දැකලා තියෙනවානේ. HTML වගේ කියලා දැනගත්තා නම් හරි. එතකොට ඔය structure එකට තමයි අපි ඔක්කොම මේ දේවල් හදන්න ඕනේ SOAP වලදී. නමුත් SOAP එකේදී ඔය තිබ්බ ප්‍රශ්නේ ඔක හැම වෙලේම ලියන්න ගියාම ඔය විදිහට මේන්ටේන් කරන්න ගියාම හරි කරදරයිනේ. ඔන්න ඔය හේතුව නිසා ඔක තවත් සිම්පල් කරලා අපිට ලේසියෙන්ම මේ දේවල් මැනේජ් කරන්න පුළුවන් වෙන්න තමයි අපි මේ RESTful APIs කියන දේ introduce කරේ. අපි නෙමෙයි Roy Fielding කියන computer scientist මේක introduce කරන්නේ. එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. REST follows a logic which makes data available as resources. ඒ කියන්නේ මේ REST වලදී අපි කරන දේ තමයි අපි මේ data available කරන resources වශයෙන්. Each resource is represented by a unique URL. ඒ කියන්නේ අපේ මේ resources තියෙනවා. ඔය resource එකක් අපි භාවිතා කරන්න අපි මේ resource එකට specific URL එකක් දෙනවා. And one can request this resource by providing this its URL. ඒ කියන්නේ අපිට මේ URL එක භාවිතා කිරීම මගින් අපිට පුළුවන් මේ resource එක request කරන්න. එතකොට ඔයාට අපි හිතමු උදාහරණයක් විදියට ගන්න ඕන වුණා කියලා Facebook එකෙන් යම්කිසි මිනිස්සෙක්ගේ නම ඔයා හිතන්න ඔයාට Facebook APIs තියෙන Facebook එකේ මේ open APIs තියෙන open RESTful APIs තියෙන ඔයගලන්ට හොයාගන්න පුළුවන් Facebook developer එකට ගියාම Facebook developer.facebook.com මට මතක විදිහට link එක ඒකට ගිහිල්ලා ඔයගලන්ට ඒකට sign up වෙලා developer account එකක් හදාගෙන ඔයගලන්ට app එකට Facebook integrate කරනවා වගේ දේවල් කරන්න පුළුවන්. කොහොම හරි මෙතෙන්දී වෙන්නේ ඔය information එක ගන්න අවශ්‍ය වුණොත් නැත්නම් යම්කිසි user කෙනෙක්ගේ user name එක ගන්න අවශ්‍ය නම් ඔයාට ඒ සඳහා වෙනම API එකක් තියෙනවා. මම කියන්නේ මේ API එක හැමම තියෙනවා කියලා. මම මේකට උදාහරණයක් කියන්නේ. ඔයාට ඒ information ගන්න ඕන නම් නැත්නම් user කෙනෙක්ගේ basic information ගන්න ඕන නම් ඒක සඳහා වෙනම API එකක් තියෙනවා. එතකොට ඔයාට ඒ API එක කතා කරන්න ඒකට වෙනම URL එකක් තියෙනවා. ඒ URL එකට ඔයා දෙන්න ඕනේ යම්කිසි details ප්‍රමාණයක්. හරිද? මේ details ටික දීලා යවුවාම Facebook එකෙන් authenticate කරගෙන ඔයාට access ලබා දෙන්න පුළුවන් නම් ඔයාට අර access token කියලා දෙයක් කිව්වේ. ඒ token එක ඔයා ගාව තියෙනවා නම් ඒ token එක valid token එකක් නම් ඔයාට ඒ information ටික ඒගොල්ලෝ ලබා දෙනවා. එතකොට ඔය URL එක මත තමයි අපි depend වෙන්නේ. අපි ඔය URL එක නිකන් අර ගෙදරක address එක වගේ. ඔයාට campus එකේ address එක දීලා යන්න කිව්වොත් ඔයාට campus එකට ගිහිල්ලා campus එකේ දෙයක් ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සයාගේ address එක දීලා ඒ මිනිස්සයා ගෙදරට ගියා කියලා ඔයාලා campus එකේ තියෙන දේවල් කරන්න බැහැනේ. එතකොට අපේ අර ගෙදරකට තියෙන address එක වගේ තමයි මේ URL එක. අපේ මේ resource එකක් consume කිරීම සඳහා අපිට මේ path එක පෙන්වන්නේ මෙන්න මේ කියන URL එකෙන්. එතකොට මේ URL එක ගත්තාම අපිට RESTful endpoint එක සහ අපි තව part එකක් කියනවා base URL එක කියලා. මේ මෙන්න මේ part එකට තමයි අපි කියන්නේ base URL එක කියලා. base URL එකේ අපේ protocol එක host name එක නැත්නම් domain name එක ඒ වගේම port එක include දෙන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට මේ port එක include වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ Facebook access කරද්දී facebook.com/:8080 කියලා දාන්නේ නැහැනේ. නේ නැත්නම් මෙන්න මේ විදිහට චුට්ටක් මම ඒක කරලා මේ වගේ මම මේක චුට්ටක් ක්ලියර් පෙන්නන්නම්. .facebook.com/:8080 කියලා ඔයගොල්ලෝ access කරන්නේ නැහැ නේ. facebook.com/:8080 කියලා ඔයගොල්ලෝ access කරන්නේ නැහැ නේද කොයි වෙලේවත්. ඇයි ඒක access කරන්නේ නැත්තේ? මේකට තමයි අපි කියන්නේ port එක කියලා. මේ port එක access කරන්නේ නැත්තේ මේ විදිහට access කරන්නේ නැත්තේ ඒක හේතුව තමයි මේක by default ඒගොල්ලෝ port එක map කරනවා. නමුත් අපි දැන් ඔයගොල්ලෝ ලබන semester එකේදී websites develop කරන්න යද්දී
ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේ පෝට් එක පේනේ. නැත්නම් ඔයගොල්ලෝ දැනටමත් ලෝකල් හොස්ට් භාවිතා කරලා තියෙනවා නම් අනේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් භාවිතා කරලා තියෙනවනේ. මොකද මේ ඩිබගර් එකට URL එකක් ආව නේද? ඒ URL එකේ ඔයගොල්ලෝ දැක්කා ලෝකල් හොස්ට් එකේ URL එක තිබ්බේ. එතකොට මට මතක දිහේ 8081 පෝට් එකෙන් තිබ්බේ. ඒ පෝට් එක කියන්නේ මේ පෝට් එක අනුව තමයි යා ඩිසයිඩ් කරන්නේ මොකක්ද දෙන රිසෝස් එක කියලා. ඔය පෝට් එකක් enable කරලා තියෙන්න ඕනේ. ඒ පෝට් එක හරහා තමයි අවශ්‍ය දේවල් නැත්නම් ඒ සර්වර් එකට access හම්බ වෙන්නේ. එතකොට මේ විදිහට අපි පෝට් එක මේ අපේ local resources වල නම් අපි මේ වගේ පෝට් එක දානවා. නමුත් අපිට එහෙම access කරන්න නැති නැත්නම් එළියේ තියෙන දෙයක් නම් අපි ගොඩක් වෙලාවට පෝට් එකක් දෙන්නේ නැහැ. අපිට ඒක by default පෝට් එකකින් තමයි default පෝට් එකෙන් තමයි access කරන්න දෙන්නේ. සමහර වෙලාවට පෝට් එකක් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට පෝට් එකක් නැති වෙන්න පුළුවන්. කොහොම හරි අපිට මෙන්න මේ පාර්ට් එකට අපි කියනවා base URL එක කියලා. ඒ වගේම තමයි ඊට පස්සේ අපිට එනවා RESTful endpoint එක. මේ endpoint එකේදී අපිට context එකක් තියෙනවා. ඒ වගේම version එකක් සමහර වෙලාවට තියෙන්න පුළුවන්. ඒ වගේම resource එක තියෙනවා. ඒ වගේම resource එකට අදාළ parameters තියෙන්න පුළුවන්. හරිද? එතකොට මේ දේවල් පිළිබඳව නැත්නම් මේ RESTful endpoint එකක් කොහොමද හරියට හැදෙන්නේ කියන එක පිළිබඳව ඔයගලන්ට අවබෝධයක් තියෙන්න ඕන. මොකද ඔයගොල්ලෝ URL එකක් ගත්තාම මේ URL එකේ version එකක් තියනවා නම් ඒ version එක මොකක්ද? ඒකේ resource එකක් තියනවා නම් resource එක මොකක්ද? සහ ඒකට parameters යම් කිසි දෙයක් තියනවා නම් මෙන්න මේකයි parameter එක කියන දේවල් ඔයගලන්ට identify කරගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ parameters යවදී අපිට එක්ක path එකක් විදිහට parameters යවන්න පුළුවන්. නැත්නම් අපි කියනවා query එකක් විදිහට parameters pass කරනවා කියලා. අපි චුට්ටක් මේ දේවල් ගැන මම demonstration එකේදී පෙන්නන්නම්. නමුත් මෙන්න මේක පිළිබඳව ඔයගලන්ට අවබෝධයක් තියෙන්න ඕන. එතෙන්දි මේ application context එක මේක version එක මේක මේ විදිහටම හැම API එකෙම තියෙන්නේ නැහැ. නමුත් standard APIs වල අනිවාර්යෙන් මේ දේවල් දක්නට ලැබෙනවා. එතෙන්දි version කියන එක ඉස්සර අපි පාවිච්චි කරා ඉස්සර හොඳට මතක තියාගන්න ඉස්සර ගොඩාක් පරණ කාලේ ඉස්සර අපි මේ version කියන එක අගටම දැම්මා. නමුත් දැන් වෙද්දි version කියන එක අපි අගටම දාන්නේ නැහැ. version කියන එක අනිවාර්යෙන් මැද්දට තමයි set වෙන්නේ. සමහර වෙලාවට අපි version කියන එක දාන්නෙම නැහැ. මොකද අපි එක මේ environments පාවිච්චි කරන නිසා. ඒ නිසා සමහර වෙලාවට versions දාන්නේ නැහැ. නමුත් version එකක් දැම්මා කියලා වැරද්දකුත් නැහැ. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ දවසක API එකක් හදද්දී කොයි වෙලේකදීවත් API එකේ ඔයාගේ මේ RESTful endpoint එකට underscore එකක් දාන්නේ නැහැ. underscore එකක් දාන්නේ නැහැ. ඒ වගේම අපි capital letters භාවිතා කරන්නේත් නැහැ. web address එක අපි තනිකරම simple letters භාවිතා කරනවා. මේ වගේ මේ standard endpoint එකක් හදන්න. මොකද ඒක lazyයෙන්ම read කරන්න පුළුවන්. ඒ වගේම underscore වගේ symbol එකක් දැම්මොත් underscore එක ගොඩක් වෙලාවට අපිට මේ දකින්න අමාරු වෙන්නේ. ඒ නිසා Google එකෙන් වගේ සෑහෙන්න recommend කරන underscore භාවිතා කරන්න එපා. මේ දේවල් simple විදිහට තියාගෙන resources maintain කරන්න නැත්නම් endpoints maintain කරන්න කියලා. එතකොට ඔන්න ඔය දේවල් ටික ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. RESTful API එකට ආවහම RESTful API එකක් දැක්කහම මේක මට භාවිතා කරන්න පුළුවන්ද බැරිද කියලා decide කිරීමේදී. එතකොට මේක දිහා බලලා පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද කියලා නිකම්ම කියන්න බෑ. නමුත් ඔයාට ඒකේ දීලා තියෙන information වලින් ඒ දේවල් බලා ගන්න පුළුවන්. අපි චුට්ටක් ඒ දේවල් බලමු. නමුත් මෙහෙම resource එකේ endpoint එක තියෙන්න ඕන කියන එක මතක තියාගන්න. ඊට පස්සේ තමයි අපේ RESTful APIs ගැන තව continuation එකක්. ඒක තමයි ඊට පස්සේ කියනවා web APIs that comply with REST architectural constraints are called RESTful APIs. නැත්නම් මේ REST කියන architecture එකට නැත්නම් REST මම හිතන්නේ මම කලින් කිව්ව එක. ඒ කියන්නේ RESTful APIs කියලා අපි ගත්තාර අපි REST APIs කියලාත් කියනවා RESTful APIs කියලාත් කියනවා දෙකම එකක්. නමුත් REST කියලා කියන්නේ අපි ඒ කියන්නේ REST API එකක් කියලා අපි කියනවා. දැන් මම කලින් කිව්වා වගේ REST API අපි REST API කියන්නේ RESTful APIs වලටම තමයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි REST API එකක් කියලා භාවිතා කරනවා. නමුත් ඇත්තම කතාව තමයි REST කියන්නේ ආකිටෙක්චර් එකක්. representational state transfer කියන්නේ ආකිටෙක්චර් එකක්. මේ ආකිටෙක්චර් එක follow කරන APIs වලට අපි කියනවා RESTful APIs කියලා. එතකොට අපි ගොඩක් වෙලාවට අපි කියන්නේ නැහැ RESTful API එකක් කියලා. කියන වෙලාවල් තියෙනවා සෑහෙන්න. නමුත් අපි සමහරලාට කියන්නේ REST API එකක් කියලා. මේක REST API එකක්ද? මේක GraphQL එකක්ද? මේ විදිහට තමයි අපි කියන්නේ. එතකොට මේ REST API කියලා අපි පාවිච්චි කරනවා උනාට ඇත්තම නම එන්න ඕනේ RESTful අර මම මුලින්ම දාලා තිබ්බා වගේ. නමුත් අපි මේ දෙකම interchangeably භාවිතා කරනවා ප්‍රශ්නයක් නැතුව.
දෙවනියට කියනවා APIs use HTTP request to work with resources. මෙන්න මේ HTTP request එකකින් තමයි අපිට මේ RESTful API එක භාවිතා කරන්න. එතකොට ඔයාට සාමාන්‍යයෙන් HTTP request එකක් භාවිතා කරන්න පුළුවන් නම් අපිට මේ API එක කරන්න පුළුවන් තව දෙයක් මොකක්ද? කෙනෙක්ට හිතෙන්න මොකක් මොන වගේ දෙයක් දැන් අපි HTTP අපි වෙබ් එකෙත් පාවිච්චි කරනවානේ. එතකොට APIs වලත් HTTP request එකක් පාවිච්චි කරනවා නම් අපිට මොකක් කරන්න පුළුවන් නැද්ද? ඒක තමයි ඔයාට HTTP request එකක් මේ REST APIs වල HTTP request භාවිතා කරන නිසා ඔයාට web browser එක හරහා call කරන්න පුළුවන් මේ කියන APIs. REST APIs ඔයාට authentication එකක් අවශ්‍ය නැති APIs තියෙනවා නම් authentication එකක් තිබ්බත් ඒ වගේ APIs ඔයාට directly call කරන්න පුළුවන් ඔයාගේ web browser එකේ URL bar එක හරහා. සමහර වෙලාවට බැරි වෙන්න පුළුවන් එක console එක හරහා. console එකකින් සමහරලාට මොනවද තියෙනවා අපේ මෙන්න මේ වගේ જાතිය post කියලා restrictions තියෙනවා. ඒ post enable කරලා තියෙනවා නම් access කරන්න බෑ. ඒ දේවල් වැඩි වැදගත් වෙන්නේ නැහැ. මේ වෙලාවේදී අපි ලබන semester එකේදී මේ දේවල් කතා කරනවා. නමුත් ඔයාට URL bar එකේ කෙලින්ම access කරන්න පුළුවන්. මම මේ දේවල් ඔයගලන්ට අද කරලා පෙන්නන්න demonstration එකේදී. එතකොට ඔයගලන්ට idea එකක් එයි. කොහොම හරි මේ HTTP request එකක් හරහා HTTP request හරහා මේ දේ වෙන නිසා අපිට මේ request භාවිතා කරන්න පුළුවන් methods තියෙනවා. එක එක methods අපිට මෙතෙන්දි කියනවා. ඒක methods වර්ග කිහිපයක් මෙතන දාලා තියෙනවා. එක method එකක් තමයි get එක. get කියලා method එකක් තියෙනවා. ඊට පස්සේ put කියලා method එකක් තියෙනවා. post කියලා තියෙනවා. patch කියලා තියෙනවා. delete කියලා තියෙනවා. සාමාන්‍යයෙන් get කියලා කියන්නේ අපි දෙයක් ගන්නවා නන්නේ. අපි දෙනවා නම් අපි get කියන්නේ නේ. එතකොට අපි යම්කිසි information එකක් ගන්නවා නම් විතරක් එතකොට අපි භාවිතා කරනවා get එකක්. නමුත් ඔයා නෙමෙයි ඩිසයිඩ් කරන්නේ නැත්නම් ක්ලයන්ට් නෙමෙයි කොයි වෙලේවත් ඩිසයිඩ් කරන්නේ මේක get එකක්ද put එකක්ද post එකක්ද patch එකක්ද delete එකක්ද නැත්නම් update එකක්ද මොකක්ද කියන එක ඔයා නෙමෙයි ඩිසයිඩ් කරන්නේ. මේ API එක හදන එක්කෙනා තමයි ඒක ඩිසයිඩ් කරන්නේ. එතකොට ඔයාට හිතුණොත් එයා API එක හදලා තියෙන post එකකින් ඔයාට data ටික ගෙන්න ගන්න නම් ඔයා get එකක් දැම්ම කියලා ඔයාට data ටික හම්බ වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ කරන්න පුළුවන් mistake එකක්. මේ post ඔයගොල්ලෝ විතරක් නෙමෙයි සමහරලාට මමත් කරනවා මේක මේ අමතක වුණොත් සමහරලාට මේ get එකට මම post එකක් දාලා request කරනවා. එතකොට වැඩ කරන්නේ නැහැ API එක. ඊට පස්සේ බලද්දී API එක වැඩ කරන්නේ නැති හේතුව get එකට get එකක් නෙමෙයි request කරලා තියෙන්නේ. එන්න ඒ නිසා ඔයා API එකක් පාවිච්චි කිරීමේදී අනිවාර්යෙන් බලන්න මේක get එකක්ද put එකක්ද post එකක්ද patch එකක්ද delete එකක්ද update එකක්ද මොකක්ද කියන එක හරියට identify කරගන්න. ඒක තමයි get එක කියලා කියන්නේ අපිට information එකක් ගන්නවා නම්. put එක මං චුට්ටක් පැත්තකින් තියන්නම් ඊළඟට මං post එකට යන්නම්. ඔයා යම්කිසි දෙයක් තැපැල් කරනවා නම් නැත්නම් ඔයා මේ letter එකක් post කරනවා නම් ඔයා information එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ඔයා ගිහිල්ලා මේ post office එකට ලියුම දාපු ගමන් ඔයාට යම්කිසි දෙයක් ලැබෙන්නේ නැහැනේ. ඔයා information එකක් ලබා දෙන්න නැත්නම් දෙයක් සබ්මිට් කරන්න තමයි අපි post එක භාවිතා කරන්නේ කියන්නේ. ඔයා ලියුම දානවා කියන්නේ ලියුම සබ්මිට් කරනවානේ. ලියුම post කරනවා. ඒ කියන්නේ යම්කිසි information එකක් server එකට ලබා දෙනවා නම් අපි post එක භාවිතා කරන්නේ. එතකොට post එක කියන්නේ ඒක get එක කියන්නේ අපි දෙය ගන්නවා නම් put එක චුට්ටක් පැත්තකින් තිබ්බා post එක ගැන කතා කරේ post එක කියන්නේ අපි යම්කිසි information එකක් අලුතෙන්ම අපේ server එකට ලබා දෙනවා නම් අපි භාවිතා කරන්නේ post එක. patch එකත් මම චුට්ටක් පැත්තකින් තියලා මම delete එකට යන්නම්. delete කියන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න විදිහට server එකෙන් යම්කිසි දෙයක් අපිට remove කරන්න ඕන නම් අපි සාමාන්‍යයෙන් standard එකක් විදිහට භාවිතා කරන්නේ මේ කියන delete කියන method එක. මේ delete method එක භාවිතා කරලා තමයි අපි යම්කිසි දෙයක් delete කරනවා නම් delete කරන්නේ. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේ හැම දෙයක්ම මට එකම API එකෙන් කරන්න පුළුවන්ද? එකම API එකෙන් ඔයාලට එකම URL එකෙන් මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම implement කරලා තියෙනවා නම්. එතකොට implement කරලා නැත්නම් ඔයා ඒක call කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයාට wait එකෙන් ඉල්ලන්න පුළුවන් මට මේ burger එකක් දෙන්න කියලා මේ rice and curry කඩේකට ගිහිල්ලා. එතකොට burgers නැත්තම් ඔයාට හම්බ වෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ තමයි. මෙතන implementation එකක් නැත්තම් server side එකේ ඔයා මේ ඉල්ලපු දෙයක් ඒ දේ ලබා දෙන්න ඕන කියලා එහෙම implementation එකක් නැත්තම් එයා implement කරලා තියෙන get එකටයි post එකටයි විතර නම්
ඔයා පුට් එක පැච් එක ඩිලීට් එක දාලා යවුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් මතක තියාගන්න. එතකොට මම දැන් පැත්තකින් තිබ්බේ පුට් එකයි පැච් එකයි. මොකටද මේ දේවල් භාවිතා කරන්නේ? අපි කිව්වා get එක භාවිතා කරන්නේ information එකක් ගන්න. post එක භාවිතා කරන්නේ අලුතෙන්ම information එකක් ලබා දෙන්න. delete එක භාවිතා කරන්නේ information එකක් අයින් කරන්න. put එක භාවිතා කරන්නේ put එක භාවිතා කරන්නේ අපේ දැන් සර්වර් එකේ තියෙන information එකක් update කිරීම සඳහා අපි updated version එකක් යවනවා. හරිද? ඒ කියන්නේ දැන් අපිට අවශ්‍ය වෙනවා සර්වර් එකේ තියෙන ඔයාගේ ඉන්ෆර්මේෂන්. අපි හිතමු සර්වර් එකේ තියෙන ඔයාගේ ඉන්ෆර්මේෂන්. ඔයාට ඒ ඉන්ෆර්මේෂන් වෙනස් කරන්න ඕන. එතකොට ඔයා පුට් එකක් භාවිතා කරන්නේ ඔයාගේ ගාව දැන් අලුත් ඉන්ෆර්මේෂන් තිබිලා අන්න මේ ඉන්ෆර්මේෂන් ටික අරක රිප්ලේස් කරලා මේ ටික දාන්න කියලා ඔයා යවනවා නම් ඔයාට පුට් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒකට තමයි අපි පුට් එකක් භාවිතා කරන්නේ. පැච් එකක් භාවිතා කරන්නේ ඕකට නෙමෙයි. පැච් එකක් භාවිතා කරන්නේ යම්කිසි දෙයක් මොඩිෆයි කරන්න. නමුත් අපි මොඩිෆයි කරන්න ඕනේ මොකක්ද කියලා ඉන්ස්ට්‍රක්ෂන්ස් විතරයි පැච් එකේදී යවන්නේ. අපි පැච් එකක් භාවිතා කරද්දී අපි ඒ දේ මොඩිෆයි කරලා මොඩිෆයි කරපු එක යවන්නේ නැහැ. මොඩිෆයි කරන්න කොහොමද කියලා ඉන්ස්ට්‍රක්ෂන්ස් යවන්න තමයි අපි පැච් එකක් භාවිතා කරන්නේ. එතකොට ඔය දේවල් ඔක්කොම අපි මෙතඩ් එක විතරයි වෙනස් වෙන්නේ. නමුත් අපි යවන ස්ට්‍රක්චර් එකේ පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. එතකොට ඔයගලන්ට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි හරි දැන් මේ මෙතඩ්ස් උත් තියෙනවනේ අපි කොහොමද හරියටම දැනගන්නේ කොහොමද යවන්නේ කියලා. ඒ යවන්න ඔයාට API එක ලබා දෙන්නේ කවුද? එයා ඔය ඉන්ෆර්මේෂන් ඔක්කොම ප්‍රොවයිඩ් කරන්න ඕන. මම ඔයගලන්ට APIs චුට්ටක් කෝල් කරලා පෙන්නන්නම් APIs තියෙන එක පෙන්නන්නම්. එතකොට ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේක කෝල් කරන්න කියලා. හරි. ඕකේ. එතකොට ඔය ඉන්ෆර්මේෂන් ටික දෙන්න ඕන. ඒ වගේම තුන්වෙනියට කියනවා RESTful system supports messaging in different formats such as plain text, HTML, YAML, XML and JSON. අපි සාමාන්‍යයෙන් RESTful systems මේ කියන ඕනම format එකකට support කරනවා. නමුත් අපි 99%ක්ම වෙලාවට use කරන්නේ JSON format එක. මොකද JSON format එකේ අපිට ගොඩාක් දේවල් කරන්න හැකියාව තියෙනවා සහ ඒ දේ හරිම simple user friendly. ඒ නිසා අපි JSON format එක තමයි හැම වෙලේම වගේ භාවිතා කරන්නේ. එතකොට මෙන්න මෙතන දාලා තියෙන උදාහරණයක් ඔයා client නම් ඔයා request එකක් යවනවා REST API එක හරහා. get එකක්ද post එකක්ද put එකක්ද delete එකක්ද doesn't matter. ඔයා ඒකට අදාළ method එක කියලා API එක call කරනවා. එතකොට ඔයාගේ back end එකට API call එක යනවා. back end එකෙන් අවශ්‍ය දේවල් database එකත් එක්ක කරලා ඔයාට response එකක් ලබා දෙනවා. request එක යනවා response එකක් ලබා දෙනවා. ඒ ලබා දෙන response එක එන්නේ ඔයා ඉල්ලන format එකට. ඔයා JSON format එකෙන් ඉල්ලලා තියෙනවා නම් ඔයාට JSON format එකෙන් හම්බ වෙනවා. ඒගොල්ලෝ XML format එකක් implement කරලා තියෙනවා නම් ඔයාට XML format එකෙන් ඕන කියලා request කරොත් ඔයාට XML format එකෙන් හම්බ වෙනවා. එතකොට ඔයා JSON එකෙන් ඉල්ලලා XML හම්බ වෙන්නේ නැහැ. ඔයා ඉල්ලන දේ තමයි ඔයාට හම්බ වෙන්නේ. ඒ වගේම implementation එකක් නැත්නම් ඒගොල්ලෝ ඒක XML එකෙන් එවන්න ඕන කියලා නැත්නම් එහෙම කියලා නැත්නම් ඔයාට JSON වලින් යවුවොත් XML request කරලා යවුවත් XML හම්බ වෙන්නේ නැති වෙලාවල් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලේම වගේ පාවිච්චි කරන්නේ JSON. අපි React Native වල JSON පාවිච්චි කරනවානේ. ඒ වගේම අපිට මේකෙත් භාවිතා කරන එක සෑහෙන ලේසි. මොකද JSON වලින් අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් දේවල් කරගන්න පුළුවන් issue එකක් නැතුව. එතකොට ඔන්න ඒ දේ ටික තමයි අපි RESTful APIs වලට ආවහම කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට ඕක RESTful APIs ගැන අපි කතා කරානේ. Okay. Now we know RESTful APIs. What those RESTful APIs? We have these RESTful APIs methods and there are URLs and yeah, blah 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 everything. But how can we use that? කොහොමද අපි මේක use කරන්නේ? අපිට මේක React Native වල use කරන්න පුළුවන් method එකක් තියෙනවා. React Native වල use කරන්න පුළුවන් methods ගොඩක් තියෙනවා. මම එක method එකක් ඔයගලන්ට පෙන්නන්නම්. නමුත් සමහර වෙලාවට අපි ඒක React Native වල පාවිච්චි කරන්න කලින් අපිට මේ දේවල් test කරගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකට අපි භාවිතා කරනවා APIs test කරන tools. APIs test කරන tools
වර්ග කිහිපයක් තියෙනවා. ගොඩක් tools තියෙනවා. ඒකේ ප්‍රධානතම හැමෝම වගේ පාවිච්චි කරන tool එක තමයි Postman කියන tool එක. මේ Postman tool එකෙන් ඔයාලට පුළුවන් APIs call කරලා ඒකේ data ගෙන්න ගන්න. ඔයාලට ඒවා ටෙස්ට් කරලා බලන්න පුළුවන් කොච්චර වෙලාවක් යනවද නැත්නම් ඒකේ errors එනවා නම් ඒව මොනවද හැම දෙයක්ම ඔයාලට ටෙස්ට් කරලා ගන්න පුළුවන් මේ Postman කියන tool එක භාවිතා කරලා. ඒ වගේම තමයි Postman වගේම අපි භාවිතා කරන තව tool එකක් තමයි Insomnia කියලා කියන්නේ. අර ලෙඩේ නෙමෙයි. නමුත් Insomnia කියලා කියන tool එකත් අපිට භාවිතා කරන්න පුළුවන් APIs ටෙස්ට් කිරීම සඳහා. නමුත් මම මේ ඩිමොන්ස්ට්‍රේෂන් එකේදී භාවිතා කරන්නේ Insomnia කියන tool එක. මොකද Postman එක මගේ සිස්ටම් එකේදී යම්කිසි ප්‍රශ්නයක් ඇති කරන්න ගත්තා. ඒ නිසා මම Postman එක භාවිතා කරන්නේ නැහැ. මම ඒ සඳහා භාවිතා කරන්නේ මේ Insomnia කියන tool එක. නමුත් Postman එකෙත් ඒ විදිහටම තමයි වැඩ කරන්නේ. Insomnia එකෙත් එකම විදිහට තමයි වැඩ කරන්නේ. එහෙම ලොකු වෙනස්කම් කිසිම එකක නැහැ. නමුත් මම ඔයගලන්ට කරලා පෙන්නන්නම් කොහොමද අපි API එකක් call කරන්නේ සහ API එකක් අපි භාවිතා කරන්නේ කොහොමද කියන දේවල්. නමුත් ඊට කලින් මම Insomnia එක ඇතුළට ගිහිල්ලා ඒක චුට්ටක් ඉන්ෆෝමේෂන් චුට්ටක් කරලා පෙන්නන්නම්. නැත්නම් ඒකේ තියෙන්නේ මොනවද කියන දේ ගැන ඔයගලන්ට අදහසක් දීලා ඉන්නම්. ඒක ඔයගලන්ට වැදගත් වෙයි API එකක් call කරන්න කලින්. හරි. එතකොට අපේ කෝඩ් එක තියෙනවා. කෝඩ් එක චුට්ටක් පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි ගමු Insomnia. Insomnia එක මම call කරනවා. app එක open කරගන්න. Insomnia app එකට ආවහම මම ඒකේ මට අපිට සාමාන්‍යයෙන් dashboard එකක් තියෙනවා. ඒ dashboard එකේ අපිට collections හදා ගන්න පුළුවන්. ඔයාට ඔයා ගාව තියෙනනේ ඔය මුද්දර හැම collections. ඒ වගේ අපිට API collections හදා ගන්න පුළුවන්. දැන් මට අවශ්‍ය යම්කිසි collection එකක් නම් මට ඒ collection එකට නමක් දාන්න පුළුවන්. Insomnia වල නම් මෙතන තියෙන create එකෙන් මට collection එකක් හදා ගන්න පුළුවන්. එතන මම request collection එකක් හදා ගන්නවා. මම මේකට දාන්නම් අපේ course එක mad කියලා. මෑට් කියන පිස්සු නෙමෙයි මොබයිල් ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් කියන එක දාගලා මම හදාගත්ත කලෙක්ෂන් එකක්. මම ඩෑෂ්බෝඩ් එකට ගියොත් ඔයාලට පේනවා මගේ කලෙක්ෂන් එකක් තියෙනවා මෑට් කියලා. මේ කලෙක්ෂන් එකට ආවට පස්සේ මට මේ කලෙක්ෂන් එකේ හදාගන්න පුළුවන් රික්වෙස්ට්. එක එක જાතියේ රික්වෙස්ට් හදාගන්න පුළුවන්. ඒ රික්වෙස්ට් එකක් හදා ගැනීම සඳහා මම මෙතන ප්ලස් බටන් එක භාවිතා කරනවා. මට මේක තව zoom කරන්න විදිහක් නැහැ. පුළුවන්. zoom කරන්න පුළුවන්. මෙතන මේ තියෙන ප්ලස් බටන් එකෙන් මං හදා ගන්නවා රික්වෙස්ට් එකක්. මෙතන new request එකක් මං හදා ගන්නවා. ඒ රික්වෙස්ට් එකට මම නම දානවා මොකක්ද මම පාවිච්චි කරන්නේ API එක. මම මෙන්න මේ API එකක් භාවිතා කරනවා. ඒ API එකේ නම මම මෙතෙන්ට පාවිච්චි කරන්න. weather forecast කියන API එක. API එක දැම්මට පස්සේ ඒගොල්ලෝ අහනවා මේක මොන જાති API එකක්ද? මේක get එකක්ද? post එකක්ද? put එකක්ද? patch එකක්ද? delete එකක්ද? option එකක්ද? head එකක්ද? නැත්නම් custom method එකක්ද මොකක්ද කියලා. මම මෙතන පාවිච්චි කරන්නේ get එකක්. ඒ නිසා මම මේක get කියලා select කරලා create කරනවා. දැන් මගේ request එක create වුණා. request එක හැදුවා. ඒකට නමක් ඔක්කොම තියෙනවා. නමුත් දැන් මම මේක send කරොත් මොකක් වෙයිද? error එකක් එනවා. ඇයි ඒ? error එකක් එන්නේ URL using bad illegal format or missing URL. දැන් මට මෙතන මේ API එක call කරන්න නම් මේ API එකේ URL එකක් තියෙන්න ඕනනේ. මට මෙතන URL එක තියෙනවද? නැහැනේ. මෙතන මගේ URL එකක් නැහැ. මේ මුකුත් මම ටයිප් කරලා නැහැ. මෙතන placeholder එකක් පෙන්නනවා උදාහරණයක් විදිහට. නමුත් මෙතන URL එකක් නැහැ. APIs එකට අදාළ URLs කොහොමද හොයාගන්නේ? ඒ URL එක ඔයාට API එක ගන්න ගියාම URL එක අනිවාර්යෙන් ඔයාට හම්බ වෙනවා. නමුත් අපි දැනට මම ඔයගලන්ට මේ චෙක් කිරීම සඳහා පමණක් වෙබ්සයිට් එකක් පෙන්නන්නම්. මේ වෙබ්සයිට් එකේ open APIs තියෙනවා. ඔයාට ඒ open APIs භාවිතා කරන්න නැත්නම් බලන්න පුළුවන්. චුට්ටක් චෙක් කරලා. මෙතන මම මේ ගත්ත පළවෙනි API එක තියෙනවා weather forecast කියන API එක. API එක දීලා තියෙනවා sample URL එක. එතකොට මේ URL එකට වෙන information කිසිම දෙයක් නැහැ. මෙතන දීලා තියෙන්නේ මේ details ටික විතරයි. එතකොට මම මේ URL එක copy කරගත්තා. මෙතෙන්ට ආවා. මගේ මේ get එකට paste කරා. paste කරලා මට වෙන කිසිම දෙයක් කරන්න නැහැ. send කියලා බටන් එක එපුවා. එතකොට යන තප්පර ගාන පෙන්නනවා තප්පර 2.57කින් මට රෙස්පොන්ස් එක ආවා මෙන්න මෙහෙම. මේ ඉන්ෆෝමේෂන් මගේ සිස්ටම් එකේ තියෙන එකක් නෙමෙයි මම සර්වර් එකෙන් ගෙන්න ගත්ත ඉන්ෆෝමේෂන් එකක්. මේක මට ආවේ JSON එකක් විදිහට. ඔයගලන්ට පේනවා ප්‍රොඩක්ට් එක මොකක්ද? int කියලා නම්බර් එකක් දීලා තියෙනවා. data series කියලා
මේ array එකක් තියෙනවා ඒකේ objects තියෙනවා. එතකොට මේක object array එකක්. මේක information වලට බලන්න පුළුවන්. මේ වගේ information ගොඩක් ඔයාලට හම්බ වෙලා තියෙනවා මේ කියන API එක call කිරීම මගින්. ඒ වගේම මෙතන තිබ්බේ මේ එක API එකක්නේ. අපි ඒක වෙනුවට වෙන API එකක් call කළවලු. මෙතන කියනවා predict age based on a name. නැත්නම් නමක් දුන්නට පස්සේ එකෙන් age එක predict කරනවා කියලා. බලමු ඒ API එක call කරලා. මම මේක තව චුට්ටක් පොඩි කරන්නම් දැන් ඒකට වැඩක් නැති නිසා. ඊට පස්සේ මම මෙතන බෙලා කියලා දෙන්න නැතුව අපි හිතමු කමල් කියලා අපි දාමු නම. කමල් කියලා දාලා මම මේක send කරනවා. අපර 1.21කින් මෙයා කියනවා කමල් කියලා නමට age එක approximately යා කියන අවුරුදු 49ක age එකක් තියෙන මිනිස්සෙක් කියලා. මෙතන මම වෙන කට්ටියගේ නම් දාන්න යන්නේ නැහැ. ඔයගලන්ට කැමති නම් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ API එක හරහා check කරලා බලන්න පුළුවන්. එතකොට large public digital archives ඊට පස්සේ 24 hour crypto data ගන්න ඕන නම් ආට මේ link එකට ගියා මේක Binance එකේ link එකක් එකෙන් send කරා. මේක open APIs නිසා තමයි ඔයාලට මේ information ඔක්කොම ගන්න පුළුවන් වෙන්නේ. මේ සෑහෙන information ගොඩක්. lines තියෙනවා 39000ක්. මේ වගේ එක තප්පරයක් ඇතුළත තමයි information ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාට මේ වගේ information ගොඩක් ගන්න පුළුවන් ඔය open APIs භාවිතා කරලා. නමුත් සමහර APIs තියෙනවා ඔයාට මෙහෙම පාවිච්චි කරන්න බෑ. මේ open API එකක් නිසා තමයි ඔයාට මේක කිසිම issue එකක් නැතුව කිසිම information එකක් දෙන්නේ නැතුව මේක මේ විදිහට call කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඔයාට අර මං කියන්නේ access token එකක් දෙන්න ඕන නම් නැත්නම් අවසරලත් පුද්ගලයන්ට පමණක් පාවිච්චි කරන්න පුළුවන් system එකක් නම් ඔයාට මෙහෙම දුන්නා කියලා access කරන්න බෑ. නමුත් මම මේක තව චුට්ටක් ඔයගලන්ට කරලා පෙන්නන්නම්. අර මං කලින් කිව්වා වගේ HTTP පාවිච්චි කරන නිසා ඔයාට මේක නිකන් වෙබ්සයිට් එක රන් කරන්නත් පුළුවන්. නිකන් URL bar එකේ මේක paste කරා enter කරා. මේ ඔයාට information ටික ඇවිල්ලා තියෙනවා. නිකම් මෙහෙම ගන්නත් පුළුවන් අපි token එකක් භාවිතා කරන්නේ නැති නිසා. පේනවද? ඔයාට නිකන් මේ web browser එකේ මේක type කරලා information ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් open APIs වලින් මේක open APIs මේ open APIs වලින් information ලබා ගන්න. නමුත් සමහර APIs තියෙනවා ඔයාට token එකක් ලබා ගන්න පුළුවන් සල්ලි ගෙවීමකින් තොරව. සල්ලි ගෙවන්නම අවශ්‍ය නැහැ. ගොඩක් APIs free හම්බ වෙන්නේ. නමුත් ඔයාට නිකන් රෙජිස්ටර් වෙන්න වෙනවා. රෙජිස්ටර් වෙච්ච කට්ටියට තමයි token එක හම්බ වෙන්නේ. එතකොට මේ token එක කොහොමද දාන්න ඕන කියලා ඔයාට කියනවා. එතකොට අපි හිතමු bearer token එකක් කියලා. bearer token එකක් නම් ළමයි අනිවාර්යෙන් මතක තියාගන්න. අපි ඒක දාන්න ඕනේ කොහෙටද? මෙතන body එක තියෙනවා, auth තියෙනවා, query තියෙනවා, header තියෙනවා, docs තියෙනවා. doc එක අපි පැත්තකින් තියමු. docs කියන්නේ documentation නේ. නමුත් මේ හතරෙන් අපි ඕක දාන්න ඕනේ authentication වලට. authorization නැත්නම් authentication වලට තමයි අපි auth එකට තමයි මේක දාන්න ඕන. auth එකට දාන්න ගියාම අපිට auth වර්ග ගොඩක් තියෙනවා. අපිට එක්කෝක basic auth එකක් වෙන්න පුළුවන්. digest වෙන්න පුළුවන්, auth 01 වෙන්න පුළුවන්. sorry auth 1 එකේ වෙන්න පුළුවන්, auth 2 වෙන්න පුළුවන්. ඊට පස්සේ Microsoft වෙන methods ඊට පස්සේ bearer token එකක් වෙන්න පුළුවන්. එක methods තියෙනවා. මම bearer token එකක් කියලා select කරන්න. bearer token එකක් නම් මට මෙතන bearer token එක මොකක්ද කියලා දාන්න පුළුවන්. ඒක prefix මොනවා හරි තියෙනවා නම් ඔය වගේ information දාන්න පුළුවන්. ඔයාට මේවා දාන්න ඕනද නැද්ද? දැමිය දාන්න ඕනේ කොහොමද? bearer type එක auth type එක මොකක්ද? ඔය හැම information එකක්ම ඔයා ඔය කියන API එක ගන්න ගියාම නැත්නම් ඒ API එක access කරන්න යද්දි එයා link මේකේ තියෙන URL එකත් එක්ක ඔය ඔක්කොම information දෙනවා. මේක bearer token එකක් ඔයා යවන්න ඕන. ඒ token එකේ මේකට body එකක් තියෙනවා නම් ඒක එහෙමයි. ඔය හැම information එකක්ම ඔයාට ලබා දෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැතුව ඔයාට මේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මතක තියාගන්න ඕනේ තව දෙයක් මෙන්න මේ body එක. මොකක්ද body එක කියන්නේ? body එක කියන්නේ අපි සාමාන්‍යයෙන් API එකක් call කරද්දී ඔයාට යවන information කාටවත් පේන්නේ නැති වෙන්න යවන්න ඕන නම් ඔයාට information body එකේ දාලා යවන්න පුළුවන්. නමුත් ඒක body එකේ දැම්මා කියලා ඔයා API එක call කරද්දී ඔයාගේ computer එකෙන් access කරලා බලන්න පුළුවන් ඔයා මොන જાති information ද යවන්නේ කියලා. නමුත් අපි HTTPS කියලා නැත්නම් secured connection එකකින් නම් information යවන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට අපේ information encrypt වෙනවා. නමුත් encrypt වුණාට අපි මේ URL එකේ information දාලා යවනවා නම් උදාහරණයක් විදිහට අපි ගලමු මෙන්න මෙතන තියෙන්නේ මේ link එක මම ගත්තා. මෙතෙන්ට ආවට පස්සේ
මෙතනට ආවට පස්සේ ඔයාලට පේනවා මෙතන සමහර ඉන්ෆර්මේෂන් මේකෙම ගැප් වෙලා තියෙනවා. අපි මේවට කියනවා මේ මොනවද query params කියලා. මේ queries විදිහට තමයි මේව දාලා තියෙන්නේ. මේ ඉන්ෆර්මේෂන් යවන්නේ URL එකෙන්මයි. නමුත් මෙහෙම ඉන්ෆර්මේෂන් යවුවාම ඕන එක්කෙනෙක්ට ඉන්ෆර්මේෂන් බලන්න පුළුවන්. අපි පාස්වර්ඩ් එකක් අපි නැත්තම් යූසර් නේම් එකක් පාස්වර්ඩ් එකක් ටයිප් කරලා ලොග් වෙනවා නම් සිස්ටම් එකකට ඒ සිස්ටම් එකේ යූසර් නේම් පාස්වර්ඩ් මෙන්න මේ විදිහට query param එකේ යවනවා නම් query params විදිහට යවනවා නම් සිස්ටම් එක සිකියුර් නෑනේ. ඕන එක්කෙනෙක්ට එළියනම් බලන්න පුළුවන් කොහොමද ඉන්ෆර්මේෂන් යන්නේ කියලා. මොනවද යන ඉන්ෆර්මේෂන් කියලා බලන්න පුළුවන්. ඒ නිසා අපි මේ ඉන්ෆර්මේෂන් යවන්නේ බොඩි එකක් ඇතුලේ. බොඩි එකේ දාලා යවන ඉන්ෆර්මේෂන් අපිට එහෙම බලන්න බෑ. ඒ වගේම තමයි මේක තව එන්ක්‍රිප්ට් වුණාට පස්සේ කොහොමත් ඒ ඉන්ෆර්මේෂන් බැලීමේ හැකියාවක් නැහැ. ඒක ඩික්‍රිප්ට් කරන්නේ නැතුව. ඒ වගේම ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් කොයි වෙලේකදීවත් get එකකට බොඩි එකක් දාන්න එපා. get එකකට බොඩි එකක් දැම්මොත් සමහර වෙලාවට ඔයගලන්ට errors එනවා. ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔයා යම් කිසි දෙයක් ගන්න ඉල්ලද්දී ඔයා දෙන්නේ නැහෙනි දෙයක්. ඒ නිසා බොඩි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ get එකකට. ඔයාට බොඩි එකක් දාන්න අවශ්‍ය වෙන්නේ post එකක්, put එකක්, patch එකක් වගේ කරද්දී සාමාන්‍යයෙන් ඔයාට දාන්න වෙනවා බොඩි එකක්. delete එකේදී සමහර ලාවට යවනවා. නමුත් delete එකේදීත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔයා resource එකක් delete කරන්න යවන්න කියන නිසා authentication නැත්නම් sensitive information යවනවා නම් බොඩි එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් බොඩි එක පාවිච්චි කරන්න නැතුව යවන්නත් පුළුවන්. ඔයාට බැරි කමක් නැහැ බොඩි එක පාවිච්චි කරන්න delete එකේදී. නමුත් කිසිම ඉෂුව එකක් නැහැ භාවිතා කරන්න. නමුත් get එකේදී ඔයා බොඩි එක භාවිතා කරන්න එපා කියලා මම ඔයගලන්ට කියනවා. මොකද ඒක ඔයගලන්ට සාහෙන්න ප්‍රශ්නයක් එන්න පුළුවන් දේවල් නිසා. ඒ නිසා හොඳට මතක තියාගන්න get එකේදී බොඩි එකක් නැහැ. ඒ වගේම තමයි අපිට query parameters මොනවා හරි තියෙනවා නම් අපිට මේ වගේ මෙතන දාලා තියෙනවා වගේ ඒ parameters දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන මම query එක මට sure නැහැ මේක add වෙයිද කියලා මෙතන live preview එකේදී preview එකක් තියෙන නිසා බලමු අපි චුට්ටක්. එතන උදාහරණයක් විදිහට මම දාන්නම් මෙතන මොකද්ද age කියලා දාලා value එක 20යි කියලා දාන්න. live preview එකේදී පෙන්වන්නේ නැහැ නේද? මෙතන yes. මෙතන පෙන්වන්නේ නැහැ. නමුත් ඔයාට මෙහි වගේ query එකක් දැම්මට පස්සේ සාමාන්‍යයෙන් එන්නේ පළවෙනි එකේදී අපි question mark එකක් පළවෙනිම query එක නම් question mark එකක් එක්ක එන්නේ question mark ඊට පස්සේ age සමානයි 20 කියලා එනවා. තව query එකක් add වෙනවා නම් and එක ඊට පස්සේ ආපහු name සමානයි කියලා කමල්. ඔය වගේ ඉන්ෆර්මේෂන් එකක් ඇඩ් වෙවි යන්නේ. මේ වගේ ඉන්ෆර්මේෂන් අපේ URL එකටම ඇඩ් වෙනවා නම් අපි ඒවට කියනවා query parameters කියලා. නැත්නම් අපේ path එකටම මෙන්න මේ විදිහට නැත්නම් slash එකක් එක්ක ඇඩ් වෙන parameters තියෙනවා නම් අපි ඒවට කියනවා path parameters කියලා. එතකොට query parameters and path parameters ඔයගලන්ට දක්නට ලැබෙනවා සමහර ලාවට. නමුත් සමහර අවස්ථාවලදී අපිට ඒක හරියටම identify කරගන්න අමාරුයි. මේක path parameter එකක්ද නැද්ද කියන දේ. ඒක ඔයගොල්ලන්ගේ experience එකත් එක්ක සමහර ලාවට system එකේ තියෙන information එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ header එකක් දාද්දි header එකක් add කරද්දි ඔයගොල්ලන්ට headers දාන්න පුළුවන්. headers වල යවන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඔයාට content type එක යවන්න පුළුවන් මොන જાතිය content එකක්ද මේක යන්නේ කියලා. එතකොට අපි application JSON content එකක් එවන්න කියලා දාන්න පුළුවන්. ඔය වගේ information ගොඩක් ඔයාලට header එකේදී add කරන්න පුළුවන්. නමුත් header එක අපිට බලන්න පුළුවන්. නමුත් මෙතන URL එකට effect එකක් වෙන්නේ නැහැ. header එක access කරා කියලා. එතකොට අර යවන letter එකක ඉස්සරහා තියෙන්නේ මේ letter එකේ මේව තමයි තියෙන්නේ. මේ වගේ මොනවා හරි අපි හිතමු information තියනවා කියලා. ඒ information අපි header එකේ තමයි යවන්නේ. අපි මේ යවන data bundle එකේ information තියෙන්නේ මොන format එකෙන්ද? අපිට ඉන්ෆර්මේෂන් ආපහු අවශ්‍ය නම් ඒ අවශ්‍ය වෙන්නේ මොන ෆෝමැට් එකෙන්ද මේ හැම ඉන්ෆර්මේෂන් එකක්ම අපි හෙඩර් එකේ තමයි ඉන්ක්ලූඩ් කරන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපි සාමාන්‍යයෙන් ගත්තාම මේ මොනවාද අපි කියන ඉන්සෝම්නියා එකේදී ඔය විදිහට APIs ටෙස්ට් කරන්න. නමුත් ඔයගලන්ට ඉන්සෝම්නියා භාවිතා කරන්න නැතුව පෝස්ට්මන් එක භාවිතා කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද පෝස්ට්මන් එකෙත් එකම දේවල් ටික තියෙන්නේ සහ පෝස්ට්මන් එක තමයි වැඩියම යූස් කරන්නේ ඉන්සෝම්නියා එකටත් වඩා. එතකොට ඕවා තමයි අපි කියන්නේ APIs කියලා සහ APIs පාවිච්චි කරන විදිය. හරි. ඒක තමයි APIs. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ කොහොමද මේ APIs React Native වලදී භාවිතා වෙන්නේ කියන දේ. React Native වලත් අපි APIs භාවිතා කරනවානේ.
එතකොට React Native වලට ආවහම අපිට APIs භාවිතා කරන්න පුළුවන් මේ fetch කියන API එක හරහා. එතකොට මේ API එක කියන්නේ REST API එකක්ද? නෑ. මේ fetch API එක කියන්නේ අපිට React Native වලින් ලබා දෙන API එකක්. API වචනේ තැන් දෙක කියවෙන නිසා හිතන්න මේ පටලව ගන්න එපා. fetch API කියන්නේ අපිට දැන් අපි console එක පාවිච්චි කරනවානේ. ඒ console එක අපිට හම්බ වෙන්නේ React Native වලින්, JavaScript වලින් හම්බ වෙන්නේ. අන්න ඒ වගේ තමයි fetch එක. fetch එකත් අපිට JavaScript වලින් හම්බ වෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේ fetch එක භාවිතා කරලා ඒ information නැත්නම් fetch API එක භාවිතා කරලා අපේ තියෙන REST API එක call කරලා මේ information ලබා ගන්න. අපි චුට්ටක් බලමු ඒක. Fetch API. Fetch is an API, not a REST API. Remember that. Fetch is an API, but it is not a REST API. Provides an interface for fetching resources. මේ resources fetch කිරීම සඳහා අපිට මේ භාවිතා කරන්න පුළුවන් fetch කියන API එක. This fetch API is a JavaScript API. මේක JavaScript වලින් ලබා දෙන API එකක් තමයි fetch කියන API එක. උදාහරණයක් විදිහට මෙතන මේ information ලබා දීලා තියෙනවා. අපි චුට්ටක් මේක මෙහෙම පැත්තකින් තියලා අපි ගිහලා අපේ මේ කෝඩ් එකේ මේක ටයිප් කරලා බලමු. ටක් මේක මම ලොකු කරා. ලොකු කරලා දැන් අපේ root එකේ තමයි අපි මේ දේ කරගෙන යන්නේ. දැන් මම මේක මෙහෙම තියලා මේක මං චුට්ටක් මෙහෙම තියලා මම මේ කොළ පාට කොටු ටික චුට්ටක් ලස්සන කරගන්නද? මේක හරි කැතයි මට. චුට්ටක් ඉන්න මං මොකද්ද? බලමු පොඩ්ඩක් Google එකේ ලස්සන ග්‍රීන් කලර් එකක් අපි බලමු. උදාහරණයක් විදිහට මම දැනට ගන්නම් 24යි 92යි 25. 24යි 92යි 25 කියන කලර් එක. ඒතකොට කාඩ් එකේ තියෙන්නේ 24යි hash 24යි 92යි 25 නේ. sorry 92යි 25. කාඩ් එකේ මම කලර් එක වෙනස් කරා. චුට්ටක් shape වගේ. දැන් අපි මේ කලර් එක මේක පොඩ්ඩක් දැන් වෙනස් කරගමු මේ කාඩ් එක. මේ කාඩ් එකේ දැන් width එක මෙච්චරයි, height එක මෙච්චරයි, margin එකක් දීලා තියෙනවා. ඒ වගේම මම border radius එකක් දා ගන්නවා. border radius එක මම 16ක් වගේ දා ගන්නවා. එතකොට මේක චුට්ටක් දැන් මේ වගේ angle එකක් ආවා. ඒ වගේම මම cards ටික flex on එකක් මෙහෙම තියෙන්නේ. මම මේකේ මේන් එකක්නේ. මේකේ width එක මම චුට්ටක් හදන්නම්. width එක මම 100% width එකක් දාන්නම්. 100% width එකක් දාන්න. දැන් ඕගොල්ලන්ට මේ දේවල් පුළුවන් වෙන්න ඕන. මේ ඔයගොල්ලෝ මේ දේවල් දැන් කරලානේ තියෙන්නේ. ඊට පස්සේ මම scroll view එකේ content container style එකක් ගන්නවා. මේක styles dot මේකෙම මම same name එක use කරන්නම්. content styles එක ගත්තා. ඒක අරගෙන මම ඒකට අලුත් object එකක් හදනවා. ඒකේ මම දානවා මේක flex එකක් නෙමෙයි මේක flex just flex pro එකක් වෙන්න ඕන. ඊට පස්සේ මම මේක ඇතුළට දානවා justify content justify කරනවා center align කරනවා center align items උත් මම center කරන්නම්කෝ. දැන් මම මේක මැද්දට ගත්තා. ඒකත් තව චුට්ටක් දැන් නම් තාමත් එක කැතයි වගේ. මම මේකේ margin vertical 5 නැතුව 10 වගේ දෙන්න. ඒකත් ටිකක් අවුල් වගේ. 250 sorry මේක මම 32 වගේ දාන්නවා. ඒක දැන් අරකට වඩා චුට්ටක් හොඳයි වගේ. ඒ වගේම තමයි ඔයාලට මේ ස්ක්‍රෝල් බාර් එකක් තියෙන පේනව නේද? ස්ක්‍රෝල් බාර් එක නැති කරගන්න පුළුවන්. මෙතන තියෙන show vertical indicator කියන එක false කිරීම මගින්. false කරලා මේක save කරාට පස්සේ ඔයාලට vertical scroll bar එක දැන් පෙන්නන්නේ නැහැ. මේ වගේ ඔයාලට මේක හදා ගන්න පුළුවන්. මේක පොඩි උදාහරණයක් විතරයි. ඊට පස්සේ මේක මට අර නිකන් කැතයි වගේ තිබ්බ නිසා මම ඒ දේ change කරේ. ඊට පස්සේ මම call කරන්නම් මගේ component did mount කියන function මේ method එක. මේක මම call කරාට පස්සේ මට අවශ්‍ය වෙන්නේ දැන් fetch API එක භාවිතා කරන්න. දැන් මම මෙච්චර පාවිච්චි කරපු fetch API එක තියෙනවානේ. මේ fetch API එක මට පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා මගේ URL එකත් එක්ක. මට මතක නැහැ URL එක මොකක්ද කියලා. මම ගන්න මෙන්න මේ URL එක ගන්න. මේක මම ගත්තා. මේක අරගෙන මගේ URL එක කියලා මම මේක දෙනවා. මේක දුන්නට පස්සේ මම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක්
ඒක තමයි ඔයාගේ මේ fetch URL එක නැත්නම් මේ fetch එකෙන් පස්සේ අපි information ලබා ගැනීමක් නේ කරන්නේ. එතකොට මේකට කොච්චර වෙලාවක් යයිද කියලා අපි දන්නවද? අපි දන්නේ නැහැ මේකට කොච්චර වෙලාවක් යයිද කියලා. ඇයි අපි දන්නේ නැත්තේ? අපිට කියන්න බෑනේ API response එක කොච්චර මේ වෙලාවක් මේකට ගනීද කියලා. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි promise එකක් භාවිතා කරන්නේ වෙනුවට. මොකද promise එකක් නැතුව අපිට හරියටම කියන්න බෑ කොච්චර වෙලාවක් යයිද කියලා. මේකට async method එකකින් අපි මේක handle කරන්න ඕන. හොඳම උදාහරණයක් ගිය පාර අපි පෙන්නෝ ගිය සතිය අපි කතා කරපු lecture එකේදී URL චුට්ටක් දිග වැඩි. මං ගන්නම් මේ Behance එකේ sorry Binance එකේ මේ link එක ඒක අරගන්නම්. මේකට වඩා ඒක ටිකක් කොටයින්. හරි. එතකොට ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන අපි කතා කරපු මේ promises වලට promise එකක් භාවිතා කරන්න පුළුවන් හොඳම විදිහක් තමයි මෙන්න මේ වගේ API එකක් භාවිතා කරනවා නම්. මොකද අපිට හරියටම කියන්න බෑ ඒක resolve වෙන්න කොච්චර වෙලාවක් යයිද. මේ promise එක resolve වෙන්න කොච්චර වෙලාවක් යයිද කියලා. නේ? ඒ නිසා ඒ වගේ જાතිය promise එකක් තමයි මේ fetch API එකේ භාවිතා කරන්නේ. ඒ නිසා fetch එකේදී promises භාවිතා කරන නිසා අපිට dot den එක භාවිතා කරන්න පුළුවන්. den එක භාවිතා කරාම මට ගන්න පුළුවන් response එක. හරිද? මම මේ response එක මෙතන console log කරනවා. මම මෙතනටම console log එක දාගන්නම්. මෙන්න මේක මට log කරලා පෙන්නන්න කියලා. හරිද? දැම්මා ඊට පස්සේ මම මේක ගත්තා. මගේ මේ metro bundle එක ගත්තා. metro bundle එක චුට්ටක් ලොකු කරගත්තා. මම මේක save කරා. component එක mount වෙච්ච ගමන් මගේ API call එක ගියා. API call එක ගිහිල්ලා මට output එක ආවා. දැන් චූටි අවුලක් තිබ්බා. API call එක යනකම් මට information නැහැනේ. මම මෙතන චුට්ටක් console log එකක් දාගන්න ඔයගලන්ට පෙන්නන්න මේක API call එක call වෙනවා කියලා. සාමාන්‍යයෙන් අපි mobile app එක නම් API call එකක් යවද්දී අපි සාමාන්‍යයෙන් දැන් අපිට ඒක යන flow එකට interrupt වෙනවා නම් අපි සාමාන්‍යයෙන් මේ processing හරි මොකක් හරි මේ එයාට user notification එකක් දෙනවා මේක process වෙනවා කියලා. නැත්නම් loading screen එකක් වගේ දාලා අපි මේ දේ කරන්න පුළුවන්. එතකොට මේක මෙහෙම දැම්මා. දාලා res එකෙන් මෙහෙම ගත්තා. okay. දාලා මට මේක information ටික ආවා. දැන් ඔයගලන්ට පේනවද මම අපපාරක් මේක කරලා පෙන්නන්නම්. calling API එක call කරන්න ගත්තා. දැන් මට information ආවා. නමුත් මේ information ටික මට කියවන්න බෑ. මේක කොහොමද මම කියවන්නේ? මේක කියවන්න මට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. ඒක තමයි මම චූට්ටක් මේක පොඩි කරගන්නම්. මම මේ ගත්ත නැත්නම් මේ res කියලා ගත්ත එක මම res.json කියලා මේක දාගන්නවා. එතකොට මට මේ ගන්න response එක මම JSON වලට convert කරගන්නවා. හරිද? ගන්න response එක JSON වලට convert කරගත්තා. ඒ එන response එක මම ආපහු den එකකින් access කරනවා. මම JSON වලට convert කරගත්තා ආපු response එක fetch එකේදී අපි මේක කරනවා. එනවා response එකක්. ඒක මම JSON වලට convert කරගන්නවා. JSON වලට convert කරගෙන ආපහු එන response එක මම access කරනවා. ඒකත් මම res කියලාම පාවිච්චි කරන්නම්. එතන මම console.log එකකින් මේක ආපහු res කියලා දාගන්නවා. මේක දැන් මෙහෙම දාගෙන මම මේක clear කරලා save කරන්න. අර දැන් පේනවද? දැන් අර කලින් වගේ එකක් නෙමෙයි. දැන් ඒක JSON වලට convert වෙලා මට හම්බ වෙන්නේ. JSON වලට convert වෙලා හම්බ වෙන නිසා මට මෙන්න මේ වගේ හෙන data bundle එකක් හම්බ වෙනවා. ලොකු data bundle එකක් හම්බ වෙනවා. නමුත් මේ data bundle එක දැන් මේක දැක්කාම නිකන් අප්පිරියයිනේ. පේන්නෙත් නැහැනේ මොකක්ද කියලා. බලා ගන්නත් අමාරුයිනේ. ඒ නිසා මම මේක චුට්ටකට අයින් කරලා අපේ අර අනිත් API එකක් ගන්නම්. චූටි data ප්‍රමාණයක් එන. ඒක තමයි අපේ නම දැම්මහම යන API එක. එතකොට මේකට දැම්මා. මේකේ නම මම කමල් කියලා දැම්මා. දාලා මම මේක save කරා. ඔයාලට පේනවා දැන් මට මෙතන ආපු information මට ලස්සනට access කරන්න පුළුවන්. එතකොට මම මේ access කරන information මම චුට්ටක් ඔයගලන්ට දාලා පෙන්නන්නම්. මම මේක construct එකක් ගත්තා. construct එකේ මම super එක call කරා. ඔයගොල්ලෝ දන්නවා super එක call කරන්න ඕන කියලා. ඊට පස්සේ මම state එකක් දාගත්තා. state එක තමයි name එක මොකක්ද? name එක මම කමල් කියලා මෙතන දාගන්නම්කෝ. කමල් කියලා දැම්මා. age එක දැනට මම දාලා තියෙනවා උදාහරණයක් විදියට processing කියලා මම දාන්නම්කෝ. age එක මම දැනට processing කියලා උදාහරණයක් විදියට දාගත්තා. මෙහෙම දාන්න ඕනේ නැහැ. නමුත් මම ඒක අර ඔයගලන්ට කරලා පෙන්වීම සඳහා එහෙම දාගත්තා. දාගත්තට පස්සේ මට දැන් අවශ්‍ය වෙන්න පුළුවන් මෙතන දාන්න ඕනේ නම. නම කමල් කියලා මම මෙතන දාලා තියෙනවානේ. නමුත් මට state එකෙන් මේක access කරගන්න ඕන වෙනවා. ඒ නිසා මම මේ string literals භාවිතා කරා. name එක අයින් කරා. name එක අයින් කරලා
මම මෙතනට මෙහෙම දාගත්තා this.state.name name කියලා මේක දාගත්තා. දැන් මට මෙතන නම සෙට් වුණා. නම සෙට් වුණා වගේම දැන් මට මේකේ response එක එනවනේ. එන response එකේ මම මෙහෙම කරනවා this.setState මට දැන් මේකේ age එක එන නිසා මම කියනවා res.age මගේ මේ age එකට set වෙන්න ඕන res.age කියන එක. හරිද? එතකොට මේක මේ විදිහට set වුණා. මේක set වුණාට පස්සේ මට තවත් දෙයක් වෙන්න ඕන. මොකක්ද ඒක තමයි මට මේ තියෙන නැත්තම් මම මේ මගේ මෙන්න මේක චුට්ටක් මම ක්ලෝස් කරන්නම්. මෙන්න මෙතන මට පෙන්වන්න ඕන සුදු පාටින් මොකක්ද නම මොකක්ද age එක කියලා. එතකොට හිතන්න එපා මෙතන ගොඩාක් තියෙන නිසා මම මේක චුට්ටක් අයින් කරන්නම්. මෙතන 20ක් පෙන්වන නිසා මම ඒක දෙකකට වගේ සීමා කරන්නම්කෝ. එතකොට දෙකයිනේ පෙන්වන්නේ. දෙකක් නැතව මම එකකට සීමා කරන්නම්කෝ. එතකොට එකයි පෙන්වන්නේ ඒකේ නම මොකක්ද age එක මොකක්ද කියලා පෙන්වනවා. හරිද? එහෙම මට අවශ්‍යතාවයක් ඇති වෙනවා. එතකොට මට මේ data ටික pass කරගන්න ඕන මොකකටද? මගේ card එකට. කොහොමද මම pass කරගන්නේ? prop එකක් වශයෙන්. එතකොට මම මේක data වලින් pass කරා. මේවා අපි කලින් කරලා තියෙනවා. මේක this.state වලින් data කියලා pass කරගන්න නැතුව මම name කියලාම pass කරගන්නම්. .name කියලා මේකෙන් pass කරා. ඊට පස්සේ age එක මම pass කරනවා this.state.age එකෙන්. නේ states වල මගේ මේ දෙකම තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. මේක දැන් මම පාස් කරා. පාස් කරාට මෙතන පේන්නේ නැහැනේ. මොකද ගන්න data ටික මම මෙතන access කරන්න ඕන. access කරනවා නම් කොහොමද access කරන්නේ? මෙතනට ගියා මම view එක හැදුවා. view එක ඇතුලේ මම දාගන්නවා text එකක් ගත්තා. text එකේදී මම දැම්මා. දැන් මට එනවා this.props.name කියලා එකක්. එතකොට මේ name එක ඔයා මෙතනට දාන්න කියලා කියනවා. එතකොට මම text එක import කරගන්නවා React Native වලට. මේක දාගත්තා. ඒ වගේම මම මෙතන කියනවා name එක කියලා. ඔයා name කියලා පෙන්වන්න ඕන. ඒ වගේම තමයි ඔයා මෙතන age එක පෙන්වන්න ඕන age කියලා. නැතුව අපිට පේන්නේ නැහැනේ. ඒ විදිහට දාගත්තා. styles වලට ගියා. styles වල මම styles.text කියලා හැදුවා. styles.text කියලා හැදුවා. ඒ text එකම මම ආපහු මේකටත් දාගන්න එකම style එක මට පාවිච්චි කරන්න ඕනේ කියලා. text එක දාගත්තා. ගාගත්ත text එක මෙතෙන්ට දැම්මා. text එක එතකොට color එක මම දැම්මා white කියලා. white color එක දාලා font size එක මම දැම්මා 20යි කියලා. දාලා මම මේක save කරා. මේක ගන්නට ආවා. නමුත් මම මෙතන අපෝ justify කරනවා center align items උත් center කියලා දානවා. මට මේ ඔක්කොම ටික මැද්දට ගන්න ඕන නිසා. එතකොට ඔන්න ඔය විදිහට මට information ටික පේනවා. නේ? නමුත් මම මේක save කරපු ගමන් නෑ මම මේක අපෝ refresh කරනවා. ඔන්න බලා ගන්න. මම මේක refresh කරනවා. දැන් processing information ආපු ගමන් 49ට වෙනස් වුණා. ඒ කියන්නේ API එක call වෙනකන් මෙයා processing කියලා පෙන්නනවා. API එකේ response එක ආපු ගමන් මොකද වෙන්නේ? response එක ආවා. response එකෙන් මම age එක set කරා. set කරපු age එක set කරපු ගමන් මගේ render function එක වෙනස් වෙනවානේ. render එක වැඩ කරා. එතකොට මම name එක age එක pass කරලා තියෙන නිසා state වලින් age එක වෙනස් වෙච්ච නිසා ඒක pass වුණා. pass වෙන value එක මෙතන පෙන්වන්න කියලා මම දාලා තිබ්බා. එහෙනම් ඔන්න ඔය විදිහට අපි information එකක් අරගෙන API එකෙන් අපිට ඒ ගන්න information එක මෙතන වෙනස් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. හරිම ලේසි. ලේසියෙන්ම information ටික වෙනස් කරන්න පුළුවන්. එතකොට මම හිතනවා මේවා නම් ඇත්තටම කලින් ලෙක්චර් එකේදී මම කරලා පෙන්නලා තියෙනවා. props pass කරන විදිහේ හැමදේම ඒ නිසා මේ දේවල් කරලා බලන්න. මේක කරන තරමට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ. IT කොහොමත් එහෙමනේ. නමුත් කටපාඩම් කරගත්ත කියලා නම් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඉන්ඩස්ට්‍රි එකට ගියාම ඔයාලට ප්‍රොජෙක්ට් එකක් දුන්නාම ඔයාලට කටපාඩම් කරා කියලා තේරුමක් නැහැ. එතකොට මම හිතනවා කට්ටියට ඒක තේරෙන්නේ නැති කොහොමද API එක call කරේ සහ call කරපු API එකේ data කොහොමද ගත්තේ. අපි data JSON විදියට convert කරගත්තා. හොඳට මතක තියාගන්න fetch එක use කරනවා නම් data එක අපි JSON විදියට convert කරගත්තා. ගන්න data ටික මම අවශ්‍ය විදියට maintain කරා. නම් ඔන්න ඔය විදියට තමයි අපි මේ API එකක් call කරන්නේ React Native වලදී. හරිම ලේසි. මෙන්න මෙච්චරයි. lines 3යි. API එක දැම්මා. මේ ටික ගත්තා. නමුත් fetch එක පාවිච්චි කරලා අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් token එකක් හරහා මේක access කරන්න. ඒ වෙලාවට අනේ මතක තියාගන්න access token එක header එකේ හරි මොකේ හරි දාලා යවන්න. එතකොට fetch එක භාවිතා කරනවට වඩා fetch එකත් භාවිතා කරලා කරන්න පුළුවන්. නමුත් ඊට වඩා ඔයගලන්ට වෙනත් popular API client එකක් භාවිතා කරන්න පුළුවන්. Axios කියලා API client එකක් තියෙනවා.
HTTP client එකක් ඒක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම React Native Pinch New කියලා මේ පැකේජ් එකක් තියෙනවා. මේක මේන්ටේන් කරන්නේ මම. මේක වෙන එකක් මම ෆෝක් කරලා අරගෙන මේන්ටේන් කරන්නේ. ඒකෙත් ඔයගලන්ට SSL පිනින් සමග පාවිච්චි කරන්න පුළුවන් API client කෙනෙක් විදිහට. එතකොට අර සාමාන්‍යයෙන් npm install එකක් ගහලා ඔයගලන්ට directly මේ දෙක install කරගන්න පුළුවන්. දෙකම install කරගන්න එපා. ඔයා පාවිච්චි කරන්න කැමති Axios නම් ඒක කරන්න පුළුවන්. React Native Pinch New එක පාවිච්චි කරනවා නම් ඒක භාවිතා කරන්නත් පුළුවන්. එතකොට ඔන්න ඔය දේවල් ටික තමයි ඕගොල්ලෝ දැනගන්න ඕන APIs call කරන්න නැත්නම් APIs use කරන්න ආවහම React Native වලට. නමුත් අපි මෙතනින් ලෙක්චර් එක නවත්තන්නේ නැහැ. ඇයි අපිට කතා කරන්න තියෙනවා තව කිහිප පොඩි දෙයක්. ඒක තමයි අපි මෙතන කියලා තියෙන එක දෙයක්. මොකක්ද? මෙතන කියලා තියෙන HTTP versus HTTPS දැම්මොත් අපිට insecure connection එකක් නේ තියෙන HTTP වලදී. HTTPS දැම්මම secured connection එකක්. ඒක මම හිතනවා ඔය හැමෝම දන්නවා. දැනටම දන්න දෙයක්. මොකද අපි යවන ඔක්කොම data encrypt කරලා තමයි මේ HTTPS වලදී යවන්නේ. නේ? ඒක දන්නේ නැති කවුරු හරි ඉන්නවද මෙතන? HTTP සහ HTTPS අතර වෙනස. හරි මං හිතනවා එහෙනම් කට්ටියම දන්නවා ඇති කියලා. ඕක ඔහොම එන්ක්‍රිප්ට් කරන්න පුළුවන් වෙන්නේ අපිට මේ තියෙන SSL සර්ටිෆිකේට් එකක් නිසා. හරිද? මේ කියන SSL සර්ටිෆිකේට් එකක් තියෙනවා නම් අපේ සර්වර් එකේ අපිට පුළුවන් මේ වගේ encrypted connection එකක් හදාගන්න. නමුත් මේ කියන encrypted connection එක හදාගත්තත් හොර කරන මිනිස්සයාට හොරෙක් ඉන්නා නම් ඌට හොර කරන එක nothing. අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? දැන් SSL certificate එකකින් අපි මේක encrypt කරලා යවුවාම කොහොමද මේ දේවල් කරන්නේ? මේක කරන්න බැහැනේ. ඒක කරන්න බැරි කමක් නැහැ. ඒක කරන්න මෙන්න මේ විදිහට. ඒකට අපි කියනවා මෙන්න මෙහෙම. what and why SSL pinning. නැත්නම් මේ SSL pinning කියන concept එක එන්නේ ඔන්න ඔය හේතුව නිසා. ඒ කියන්නේ මේකේ හොර කරන්න පුළුවන් නැත්නම් encrypted connection එක ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් නිසා අපි SSL pinning use කරනවා. මෙතන කියනවා first need to understand what SSL handshake and why it is necessary. අපි SSL pinning වලට ආවහම අපි ඒ දේ ගැන කතා කරන්න ඕන. චුට්ටක් එක පැත්තකින් තියමු. ඒ වගේම කියනවා but SSL is not always secure. SSL pinning is one method to ensure the security. අපිට SSL වලට ආවහම අපිට හැම වෙලේම කියන්න බෑ මේ SSL certificate එක නැත්නම් මේ SSL මේක අපි හැම වෙලේම කමියුනිකේට් කරන්නේ හරි සර්වර් එකත් එක්ක කියලා. කොහොමද එහෙම කියන්නේ නැති වෙන්නේ? මොකක්ද ඒ කියන කතාවේ තේරුම? ඒක තමයි ඔයා උදාහරණයක් ඉදිරියේ හිතන්න මෙන්න මෙහෙම සෙනාරියෝ එකක්. ඔයා යනවා ඔයා ගාව තියෙනවා නියුක්ලියර් ඩිවයිස් එකක්. ඔයා ගාව තියෙනවා ඒකෙන් පුළුවන් මේ රොකට් එකක් නෙවෙයි නියුක්ලියර් බෝම්බයක් පුපුරවන්න ඩිවයිස් එකක්. ඔයාට ගවර්න්මන්ට් එකෙන් කියනවා හරි ඔයා ගිහිල්ලා හම්බ වෙන්න ඕනේ මෙන්න මේ මිනිස්සයාව මේ මිනිස්සයාට ඔයා ඉන්ෆර්මේෂන් ටික ලබා දෙන්න ඕන කියලා. හරිද? ඔය මිනිස්සයාගේ පින්තූරයක් ඔයාලට පෙන්වන්නේ නැහැ. ගවර්න්මන්ට් එකෙන් කියනවා පින්තූරයක් පෙන්වන්න බෑ. මොකද අපිත් හරියටම දන්නේ නැහැ කවුද කියලා එයාව. නමුත් එයා මෙන්න මේ දේ ඔයාට කිව්වොත් ඔයා එයාව අඳුර ගන්න ඕන හරි මිනිස්සයා කියලා. හරිද? ඔහොම කතාවක් කියලා ඔයාට ඔය බ්‍රීෆ් කේස් එක අතර දෙනවා. ඔයා බ්‍රීෆ් කේස් එකත් එක්ක යනවා. ගියාට පස්සේ මිනිස්සෙක් ඇවිල්ලා ඔයත් එක්ක කතා කරනවා. අපි හිතමු මිනිස්සු ගොඩක් ඉන්නවා. එක මිනිස්සෙක් ඇවිල්ලා ඔයාට අර කිව්ව ෆේස් එකම කිව්වොත් නැත්තම් කිව්ව අපි කියනවනේ ඔය එයාව අඳුන්වා දීමේ යම්කිසි මෙතඩ් එකක් හරියටම මෙයාමයි කියලා දැනගන්න. ඔය මෙතඩ් එකට ඔයාව අඳුන්වලා දුන්නොත් නැත්තම් එයා ඔයාට එයාව අඳුන්වලා දුන්නොත් ඔයා රැවටෙනවා නේද එතෙන්දී? මොකද වෙන මිනිස්සෙක් ඔය ඉන්ෆෝමේෂන් ටිකම හොරගම් කරගෙන ඇවිල්ලා හරි මිනිස්සයා කියලා ඔයාගේ මූණ ඉදිරියට ඇවිල්ලා පෙන්නුවට ඔයා මේ මිනිස්සයාගේ පින්තූරයක් දැකලා නැති නිසා මොකද වෙන්නේ? ඔයා රැවටෙනවානේ. ඔන්න ඔය දේ තමයි මෙතනත් වෙන්නේ. මෙතනත් වෙන්නේ අපි හිතනවා අපේ සර්වර් එක හරි එකක් කියලා. නමුත් ඇත්තටම ඒක මැද්දේ මෙන්න මේ වගේ ඇටැක කෙනෙක් ඉන්නවා. මේ වගේ ඇටැක කෙනෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? එයා කරන්නේ එයා ෆේක් සර්ටිෆිකේට් එකක් තියාගෙන ඉන්නවා. හරිද? ෆේක් සර්ටිෆිකේට් එකක් තියාගෙන ඉන්නවා. ෆේක් සර්ටිෆිකේට් එක තියාගෙන ඉඳලා ඔයත් එක්ක එයා ගනුදෙනු කරනවා. එතකොට ඔයා ගහන යූසර් නේම් පාස්වර්ඩ් හැම දෙයක්ම යන්නේ අරයට. අරයා ඒ යූසර් නේම් පාස්වර්ඩ් තියාගෙන එයා ඇක්ට් කරනවා එයා යූසර් කෙනෙක් විදිහට.
එතකොට මෙතන ඔරිජිනල් කනෙක්ෂන් එක හම්බ වෙන්න ඕන යූසර් සහ සර්වර් එක අතරනේ. නමුත් මෙතන ෆේක්ස් කනෙක්ෂන් එකක් හදා ගන්නවා ඇටෑකර් කෙනෙක්. ඔයාගේ ෆෝන් එකයි ඇටෑකර්. එතකොට ඇටෑකර් පෙන්වන්නේ එයා තමයි සර්වර් එක විදිහට. ඔයා දන්නේ නැහැ මොකද සර්ටිෆිකේට් එක ඔයාට හම්බ වෙනවා. ඔයා දන්නේ නැහැ මේක ඇත්ත සර්ටිෆිකේට් එකක්ද බොරු සර්ටිෆිකේට් එකක්ද කියලා. හරිද? ඔයාට ඒ ඔතෙන්ටිකේෂන් එක නැත්තම් මේක හරියටම මෙයා කියන එක අඳුරගන්න විදිහක් නැහැනේ. ඔන්න ඔය හේතුව නිසා ඔයාට ෆේක් සර්ටිෆිකේට් එකක් පෙන්නලා එයා ඔක්කොම ඉන්ෆෝමේෂන් ටික ඔයාට ගෙන්න ගන්නවා. ඒ ගන්න ඉන්ෆෝමේෂන් වලින් එයා සර්වර් එකත් එක්ක කමියුනිකේට් කරලා අවශ්‍ය දැන් ඔයාගේ ඉන්ෆෝමේෂන් තියෙන්න ඕනේ ඔයා ගාවයි සර්වර් එක ගාවයි විතරනේ. නමුත් මෙයා මැද්දේ ඉන්න මිනිස්සෙක් විදිහට මෙතන හැසිරිලා එයා අවශ්‍ය ඉන්ෆෝමේෂන් ඔක්කොම ටික එයා ගාවට තියා ගන්නවා. එතකොට සර්වර් එක හිතන්නේ ඔය මේ මැද්දේ ඉන්න ඇටෑකර් ක්ලයන්ට් කියලා. ඔයා හිතන්නේ ඇටෑකර් සර්වර් එක කියලා. එතකොට ඇටෑකර් සර්වර් එක විදිහටත් ක්ලයන්ට් විදිහටත් දෙවිදිහටම වැඩ කරනවා. එතකොට එයාට අවශ්‍ය ඔක්කොම ඉන්ෆෝමේෂන් ටික එයා කලෙක්ට් කරගන්නවා. ඔන්න ඕක වෙන්න පුළුවන් දෙයක් SSL භාවිතා කිරීමේදී. නමුත් ඒක අපිට මගහරවා ගන්න පුළුවන් මේ SSL පිනින් කියන කන්සෙප්ට් එක භාවිතා කරලා. එතකොට SSL පිනින් වලදී කරන්නේ අපේ සර්වර් එකට ලබා දෙන සර්ටිෆිකේට් එක එකෙන් කොපි එකක් අපි ගාව තියාගන්න. එතකොට මේ සර්ටිෆිකේට් එක සාමාන්‍යයෙන් අපිට ඒ හම්බ වෙන සර්ටිෆිකේට් එකෙන් කොපි එකක් අපි ගාව තියාගත්තාම වෙනත් කෙනෙක් අපිට ෆේක් සර්ටිෆිකේට් එකක් පෙන්නුවත් අපි දන්නවා මූ හොරෙක් කියලා. අර වගේ අර කතාවේ විදිහට ඔයාට පින්තූරයක් පෙන්නලා යවුවා නම් වෙනත් මිනිස්සෙක් ඇවිල්ලා ඔයත් එක්ක කතා කරද්දී ඔයා පින්තූරේ දැකලා තියෙන නිසා නැත්නම් ඔයා ගාව පින්තූරේ තියෙන නිසා ඔයා අඳුරගන්නවා මූ හොරෙක් මාව අන්දන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මෙතනත් ඔයාට ඇටෑක් කෙනෙක් ඇවිල්ලා මෙතෙන්දී ඇටෑක් කරන්න ගියත් ඔයා දන්නවා මේක සිකියුර් කනෙක්ෂන් එකක් වෙන්නේ නැහැ. මොකද මම ගාව තියෙන සර්ටිෆිකේට් එකත් එයා මට එවන සර්ටිෆිකේට් එකත් වෙනස්. මේ දෙක වෙනස් නම් මං කනෙක්ෂන් එක හදන්න නැහැ කියලා ඔයා ටර්මිනේට් කරනවා කනෙක්ෂන් එක. එතකොට ඔයා මුලින්ම කනෙක්ෂන් එක රික්වෙස්ට් කරා මෙයා හොර සර්ටිෆිකේට් එකක් කෙව්වා මේක මං ගාව තියෙන එකත් එක්ක මැච් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේක කනෙක්ෂන් එක හදන්නේ නැහැ කියලා කනෙක්ෂන් එක ටර්මිනේට් කරනවා. එතකොට ඇටෑකර් කෙනෙක් කොච්චර හිටියත් එයාට ඒ දේ කිරීමේ හැකියාව නැහැ. එයා සර්වර් එක හැක් කරලා සර්වර් එකේ තියෙන සර්ටිෆිකේට් එක අරගෙන එයා ගාව එක තියාගත්තොත් විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒක කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද එයා සර්ටිෆිකේට් එක ගන්න සර්වර් එක හැක් කරනවා කියන්නේ මෙතන සිකියුර් කනෙක්ෂන් එකක් තියෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඉතින් මේක සර්වර් එක හැක් කරන්න පුළුවන් නම් ආයේ මොකටද සිකියුරිටි කියන එක කම්ප්‍රොමයිස් වෙලා ඉවරනේ. ඒ නිසා ඒක ගැන හිතන්න දෙයක් නැහැ. අපි SSL පිනින් වලදී එතකොට කරන්නේ අපි ගාව කොපි එකක් තියාගන්නවා. අපිට එවන සර්ටිෆිකේට් එකත් එක්ක කමියුනිකේට් කරලා බලනවා මේක හරි සර්ටිෆිකේට් එකද කියලා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට අපි සර්වර්ස් ගොඩක් එක කමියුනිකේට් කරනවා නම් අපි ගාව ගොඩක් සර්ටිෆිකේට් තියාගන්න වෙයිනේ. ඔව්. ඔයා සාමාන්‍යයෙන් අපි දැන් මොබයිල් ඇප් එකකට වගේ ආවහම මොබයිල් ඇප් එකේදී අපි කොයි වෙලේකදීවත් අපිට අපි හිතමු දැන් වෙන සර්වර් එකකින් ඉන්ෆෝමේෂන් ගන්න ඕන නම් අපි කොයි වෙලේවත් මොබයිල් ඇප් එක ඩිරෙක්ට්ලි ඒ සර්වර් එකට කෝල් කරන්නේ නැහැ. අපේ මොබයිල් ඇප් එක කතා කරන හැම වෙලේම කතා කරන බෑක් එන්ඩ් එකක් තියෙනවානේ. අන්නේ බෑක් එන්ඩ් එක හරහා තමයි API එකට කෝල් කරත් කෝල් කරන්නේ. ඒ නිසා අපි හැම වෙලේම වගේ කතා කරන්නේ එක සර්වර් එකකට විතරයි. සර්වර්ස් ගොඩක් තියෙන පුළුවන් තැන් වල. නමුත් ඒ හැම සර්වර් එකක්ම එකතු කරොත් එක entity එකකට විතරයි අපි කතා කරන්නේ. හැම වෙලේම. එතකොට ඒගොල්ලෝ අතර SSL certificates වල වෙනස්කම් තියෙනවා නම් එතකොට අපිට copies කිහිපයක් තියාගන්න වෙනවා. නමුත් අපි එකම සර්වර් එක නැත්නම් එක physical එක resource එකකට විතරක් නම් කතා කරන්නේ අපිට එක certificate එකක් තියාගන්න පුළුවන්. එතකොට අපි මේ certificate එක පාවිච්චි කරලා connection එක establish කරාට පස්සේ අපේ server එකත් එක්ක අපේ server එක තමයි ඊටු හැම දෙයක්ම කරන්නේ. එයා එතකොට වෙනත් servers තියනවා නම් ඒගොල්ලොත් එක්ක communicate කරන්න ඔක්කොම කරන්නේ එයා විසින්. අපි මුකුත් කරන්නේ නැහැ. අපි communicate කරන්නේ server එකත් එක්ක අපේ server එකත් එක්ක විතරයි. එතකොට මං හිතනවා ඔයගලන්ට දැන් idea එකක් ඇති මොකක්ද මේ SSL පිනින් සහ SSL පිනින් වලින් වෙන්නේ කියන දේ. ඒක ගැන ඒක තේරුම් නැත්නම් ඔයගලන්ට දැන් ප්‍රශ්න අහන්න පුළුවන්. තේරුම් කරගන්න බලන්න. එතකොට ඔයගලන්ට ලේසි ආපහු පාරක් මේක මතක තියාගන්න දෙයක් නෑ.
ඔයගලන්ට සමහර සිස්ටම්ස් වලදී භාවිතා කරන්න වෙයි SSL පිනින් SSL සර්ටිෆිකේට්ස් තියෙනවා නම් ඉදිරි අනාගතයේදී ඔයගොල්ලෝ එහෙම පාවිච්චි කරන්න ගියොත්. නමුත් අපේ කෝසස් වලදී එහෙම අවස්ථාවක් නැහැ. එකක් තමයි අපිට අපේ සර්වර්ස් ඔයගලන්ට කමියුනිකේට් කරන්න විදිහකුත් නැහැනේ. ඒ නිසා ඔයගලන්ට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කට්ටියටම තේරුණාද ඒක? හරි. එහෙනම් ඔව්. එහෙනම් මට එක්කෙනෙක් කියන්න බලන්න. දැන් SSL පිනින් තේරුණා කියන්නේ ඔයගලන්ට අනිවාර්යෙන් තේරෙන්න දැනගන්න ඕන දෙයක් තමයි SSL handshake එක වෙන්නේ කොහොමද කියලා. නැත්නම් ඇත්තටම encryption එක කොහොමද වෙන්නේ කියන එක දන්න කවුරු හරි ඉන්නවද? කාටද explain කරන්න පුළුවන්? SSL පිනින් වැඩ කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දැන් දන්නවා. නමුත් SSL handshake එකක් සාමාන්‍යයෙන් කොහොමද වෙන්නේ කියලා දන්නවද? අපි කෙනෙක් අඳුරගන්න අපි handshake කරනවානේ. ඒ වගේ SSL handshake එකක් වෙනවා. ඒක කොහොමද වෙන්නේ? ඒක කොහොමද ඇයි ඒක කරන්නේ? ඇයි කරන්නේ කියනකටත් වඩා එකෙන් කොහොමද secure connection එකක් encrypted connection එකක් ඇති වෙන්නේ කියන එක කවුද explain කරන්න දන්නේ? second year වල දැන් third year එකට යන්න ඉන්නේ ඕගොල්ලෝ දැනගන්න ඕන ඕවා. හරිද? දන්නවද? හරිද ඉන්නවද? දන්නවද තනු? කල්පනි දන්නවද ඒක කොහොමද වෙන්නේ කියලා? දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා හරි කියන්න. මොකද? දන්නේ නැහැ. හරියට. ඕකේ. සඳරුවන් දන්නවද? නැහැ සර් අයිඩියා එකක් නැහැ. අයිඩියා එකක් නැහැ. හරි. ලක්මිනී දන්නවද කොහොමද SSL මේ handshake එකක් වෙන්නේ කියලා? නැත්නම් connection එක encrypt වෙන්නේ කොහොමද කියලා? දන්නේ නැහැ. සර්ටිෆිකේට් එකක් තිබ්බ පළියට එන්ක්‍රිප්ට් වෙන්න විදිහක් නැහැනේ නේද? එතකොට දැන් data අපි transfer කරද්දි කොහොමද සර්ටිෆිකේට් එකෙන් එන්ක්‍රිප්ට් වෙන්නේ? එතකොට data නැති වෙන්න විදිහක් නැද්ද? ඒක පිළිබඳව ඔයගලන්ට අවබෝධයක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් SSL මේ connection එකක් establish වෙන්නේ මෙන්න මේ විදිහට. ඔයා client නේ. ඔයා client සාමාන්‍යයෙන් පළවෙනි මම මේක පොඩ්ඩක් මේක උඩින්ම ඇදලා පෙන්නන්නම්. එතකොට ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් මේක client නේ, user සහ server එක තියෙනවා. මුලින්ම කරන්නේ මම මේක කොළ පාටින් ඇඳොත් තියෙනවා. ඒ නිසා මම මේක නිල් පාටින් ඇඳින්නම්කෝ. මුලින්ම කරන්නේ ඔයා නැත්තම් client server එකට request එකක් යවනවා. හරිද? server එකට request එකක් යවන්නේ ඔයා මේ request එකක් යවනවා කියන්නේ ඔයාට session එකක් අවශ්‍යයි කියලා ඔයා session request එකක් යවනවා. මට ඔයත් එක්ක session එකක් ඇති කරගන්න අවශ්‍යයි. ඒ නිසා මට session එකක් ඕන කියලා request එකක් යවනවා. හරිද? ඒක ඔයගලන්ට පේන්නේ නැහැ මේක මේ කම්පියුටර් එක ඇතුලෙන් වෙන දෙයක්. ඔයාගේ server එකත් එක්ක web browser එක හරහා වෙන දෙයක්. එතකොට ඔයා මේක request එක යවුවාම ඔයාට පළවෙනියටම ඔයා මේ වගේ request එකක් යවනවා. හරිද? මෙතන යන්නේ මොකක්ද secured session එකක් අවශ්‍යයි කියලා. මම ඒක SS කියලා දාන්නම්. screenshot නෙමෙයි. secured session කියන එක. session එකක් අවශ්‍යයි කියලා මෙයා ගාවට යවනවා. මෙයා ගාවට session එකක් අවශ්‍යයි කියලා ගියාම මෙයා ගාව තියෙන දෙයක් තියෙනවා. ඒක තමයි මෙයා ගාව certificate මේ keys දෙකක් තියෙනවා. මේ keys දෙක මම මේ විදිහට මේක මම එකක් රතු පාටිනොත් අනිත් එක මම කොළ පාටිනොත් අඳින්නම්. හරිද? මේක චිත්‍ර අඳින්න ගියාම තමයි පොඩ්ඩක් අමාරු. රතු පාට සර්ටිෆිකේට් එකයි කොළ පාට සර්ටිෆිකේට් එකයි අපි කියතමුකෝ. රතු පාට සර්ටිෆිකේට් එක කියන්නේ PU කියලා මම එකට දාන්නම්. PU කියලා කියන්නේ public certificate එක. ඉතින් හිතා ගන්නකො මගේ චිත්‍ර කොච්චර ලස්සනද කියලා. PU කියලා දාන්නේ public certificate එක. PR කියලා දාන්නේ private public key එක. PR කියලා දාන්නේ private key එක. එතකොට certificate එකක් තියෙනවා නම් එයා ගාව keys දෙකක් තියෙනවා. public key එකයි private key එකයි. හරිද? public key එක සහ private key එක මෙයා ගාව තියෙන්න ඕන. කොට මේක මම ආපහු දාන්නම් PU වලින් තියෙන public key.
public කියන එක තමයි මම මෙතන PU වලින් ලියලා තියෙන්නේ. එතකොට දැන් මෙයා කියනවානේ හරි මට ඕන secure connection එකක් හදාගන්න කියලා මම request එකක් යවනවා. මේ request එක යවුවට පස්සේ server එකෙන් එයා ගාව තියෙනනේ public key එකක්. මේ තියෙන රතු පාටින් තියෙන public key එක මෙයාට එවනවා. මෙයාට එවනවා හරි මෙන්න මේ මගේ ගාව තියෙන public key එක කියලා රතු පාට certificate එක එවනවා. නමුත් රතු පාට certificate එක එවුවාම ඕන කෙනෙක්ට public key එක access කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? public key එකේදී නැත්නම් private key එක සහ public key එකේ ඔයගොල්ලෝ දැනගත යුතු දෙයක් තියෙනවා. ඇයි මේක public කියන්නේත් මේක private කියන්නේත් කියන දේ. ඒක තමයි public කියලා කියන්නේ මේ certificate එක ඕන කෙනෙක්ට access කරන්න පුළුවන්. ඔයාට ඕන නම් ඔයාට උනත් ඒ certificate එක access කරලා බලන්න පුළුවන් certificate එකේ මොකක්ද තියෙන්නේ කියලා. නමුත් private key එක තියෙනවානේ. ඔය private key එක SHA key එකක් තියෙන්නේ. ඒ key එක SHA key එකක් තියෙන්නේ. ඒ key එක private key එකේ එයා තියාගෙන ඉන්නේ. එයා ඒක කාටවත් දෙන්නේ නැහැ. public key එක හැමෝටම දෙනවා. private key එක කාටවත් දෙන්නේ නැහැ. ඇයි මේ keys දෙකක් තියෙන්නේ? ඒ දෙකක් තියෙන අවශ්‍යතාවය තමයි ඔයගොල්ලෝ දන්නවනේ encrypt කරන එකයි decrypt කරන එකයි. ඔයා information එකක් යවද්දී ඒක encrypt කරලා යවනවා. ඒ යවන information එක අපෝ decrypt කරලා තමයි අපි බලන්නේ හරි information එක මොකක්ද කියලා. මොකද information එක hide කරලා තියෙන නිසා අපි encrypt කරාට පස්සේ ඒක hide කරලානේ තියෙන්නේ. එතකොට ඒක බැලුවට මුකුත් පේන්නේ නැති නිසා. එතකොට public key එකෙන් අපි කරන්නේ encrypt කරන එක. එතකොට ඒක decrypt කරනවා නම් නැත්නම් යතුරු මේ දොර lock කරාට පස්සේ දොර unlock කරන්න වෙනම යතුරක් තියෙනවා. දොර lock කරන්න වෙනම යතුරක් තියෙනවා. දොර lock කරාට පස්සේ ආපහු අපිට එකම යතුරෙන් දොර unlock කරන්න බැරි නම් අපි බෑ කියලා අපි හිතුවොත් අපිට දොර unlock කරන්න වෙනම යතුරක් තියෙනවා. අපි හිතමු එහෙම concept එකක්. ඒ වෙලාවේදී දොර lock කරාට පස්සේ lock කරන එක ඕන කෙනෙක්ගෙන් ඕන එකකින් කරාට අපිට unlock කරගන්න බැරි නම් ප්‍රශ්නයක් නේද? මොකද ප්‍රශ්නයක් කියන්නේ අපිට unlock කරගන්න බැරි නම් කවුරු lock කරන යතුර ගත්තත් එයාට අවශ්‍යතාවය තියෙන්නේ දොරෙන් ඇතුලේ නැත්නම් මේ කාමරේ තියෙන්නේ මොකක්ද කියලා බලන්න නම් එයාට ඔය lock කරන යතුර තිබිලා වැඩක් නැහැනේ. එයාට අවශ්‍ය වෙන්නේ unlock කරන යතුර. ඒ කියන්නේ එයාට අවශ්‍ය වෙන්නේ අපි data එකක් encrypt කරලා නැත්නම් hide කරලා යවද්දී ඒක decrypt කරගන්න පුළුවන් key එක විතරයි. මොකද encrypt කරලා යවන key එක තිබ්බා කියලා encrypt කරන key එක තිබ්බා කියලා එයාට වැඩක් වෙන්නේ නැහැ. මොකද ආපහු පාරක් encrypt කරා කියලා ඉතින් යවන්නේ මොකක්ද කියලා හොයාගන්න බැහැනේ. ඒ නිසා මොකද මෙයා කරන්නේ? මෙයාට secure session එකක් ඕන කියලා මෙයා request කරාම කියනවා මෙන්න මගේ public key එක ඔයා ගන්න කියලා එවනවා ඔයාට. ඔයා public key එක ඔයාට හම්බුණාට පස්සේ ඔයා ගාව දැන් public key එක තියෙනවනේ. ඔයා මෙන්න මෙහෙම වැඩක් කරනවා. ඒක තමයි ඔයා අලුතෙන් connection එකක් ඔයා මේ connection එකේම අලුතෙන් එකක් හදා ගන්නවා. ඒක තමයි ඔයා ගාව තියාගන්නවා symmetric key එකක්. random symmetric key එකක් ඔයා ගාව හදා ගන්නවා. හරිද? ඒ කියන්නේ symmetric key එකක් ඔයා ගාව හදා ගන්නවා. අපි ඒක දාමු symmetric SK කියලා අපි දාමු. SK කියලා ඔයා ගාව key එකක් තියෙනවා. මේ key එක ඔයා හදා ගන්නවා. දැන් ඔයා ගාවට මේ public key එක ආවහම නැත්නම් public key එක ආවට පස්සේ ඔයා මේක හදා ගන්නවා. නමුත් ආපු ගමම මේක හදාගන්නේ නැහැ. ඔයා ආවට පස්සේ නැත්නම් public key එක ආවට පස්සේ public key එකත් එක්ක තව information එනවා. ඒවත් එක්ක validate කරලා බලනවා මේක authenticated public key එකක්ද නැත්නම් මේක authenticated certificate එකක්ද කියලා මෙයා check කරලා බලනවා. එතකොට මොකද්ද මුලින්ම කරේ? ඔයාට අවශ්‍ය වුණා server එකක් එක්ක communicate කරන්න. ඔයා කියනවා මට secure connection එක secure session එකක් ඕන කියලා request එකක් යවනවා. request එක යවපු ගමන් server එකෙන් හරි අපි session එකක් හදමු. මෙන්න මගේ public key එක සහ මෙන්න මගේ certificate එක කියලා ඔක්කොම information ටික ඔයාට එවනවා. එව්වට පස්සේ ඔයාට information හම්බ වුණා කියලා ඔයාට ඔක්කොම කරන්න බැහැනේ. ඒ නිසා ඔයා හරියටම බලන්න ඕනේ මෙයා trust කරන්න පුළුවන් එක්කෙනෙක්ද. නැත්නම් අර අපි ගන්න පොලිසියෙන් සහතිකයක් මේක මේ එක ජොබ් එකකට හැම යද්දි පොලිසියෙන් සහතිකයක් ගන්න ඒ වගේ ඔයා චෙක් කරලා බලනවා මේ එවන සර්ටිෆිකේට් එක අපිට මේ ට්‍රස්ට් කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒක සර්ටිෆිකේට් එක ට්‍රස්ට් කරන්න පුළුවන්ද බැරිද කියලා හොයන්න සාමාන්‍යයෙන් ඔය වගේ සර්ටිෆිකේට්ස් නිකුත් කරන මේ ඔතොරිටිස් තියෙනවා. අපි ඒවට කියනවා CAS කියලා.
සර්ටිෆිකේට් ඔතොරිටි කියලා එක එක කම්පනීස් තියෙනවා. ඒ කම්පනි එකකින් ප්‍රොවයිඩ් කරපු සර්ටිෆිකේට් එකක්ද කියලා ඔතෙන්ටිකේට් කරගන්න. ඔතෙන්ටිකේට් කරගත්තට පස්සේ මෙයා පේනවා නම් මේක හරි, මේ සර්ටිෆිකේට් එක වැලිඩ් සර්ටිෆිකේට් එකක්, ඩේට් එක හරි, ප්‍රොටෝකෝල්ස් හරි, ඒකේ තියෙන අනිත් ස්ටෑන්ඩඩ්ස් ඒ ඔක්කොම අපිට අවශ්‍ය විදිහට තියෙනවා නම් තමයි මෙයා සෙෂන් කී එකක් හදාගන්නේ. ඔය සෙෂන් කී එක භාවිතා කරලා අපි හැම දෙයක්ම එන්ක්‍රිප්ට් කරන්නේ. හරිද? මෙයා එතකොට සෙෂන් කී මෙයා ගාව සෙෂන් කී එකක් සහ මෙයා ගාව සෙෂන් කී එකක් තියාගන්නවා. ඒ වගේම මෙයා ගාව සෙෂන් කීස් දෙකක් තියාගන්නවා. මෙයා ගාව සෙෂන් කීස් දෙකක් තියාගන්නවා. මේ සෙෂන් කීස් දෙකත් මම චුට්ටක් ආපහු වෙනස් කරලා පෙන්නන්නම්. ඒක තමයි මෙයාගේ සෙෂන් කී එක මම SK කියලා ලියන්නම්. මේ විදිහට මේක SK කියලා ලියන්නම් රෝස පාටින්. මේ SK කියලා ලියන එක අපි භාවිතා කරන්නේ මොකකටද? එන්ක්‍රිප්ට් කිරීම සඳහා විතරයි. මම මේක E කියලා දාන්නම්. මේක දාන්නේ එන්ක්‍රිප්ට් කිරීම සඳහා තමයි මේ සෙෂන් කී එක පාවිච්චි කරන්නේ. එතකොට තව සෙෂන් කී එකක් මෙයා ගාව තියාගන්නවා. මේක භාවිතා කරන්නේ ඩික්‍රිප්ට් කිරීම සඳහා. එතකොට මේ සෙෂන් කී එක අපි කාටවත් දෙන්නේ නැහැ. මේක අපි ගාවම තමයි තියාගන්නේ. හරිද? මේක එන්ක්‍රිප්ට් කරන්න භාවිතා කරන එක අපි හැමෝටම දෙනවා. නමුත් ඩික්‍රිප්ට් කරන්න භාවිතා කරන එක අපි කාටවත් දෙන්නේ නැහැ. එතකොට දැන් අපි ගාව තියෙන නැත්තම් අපි ගාව තියෙන මේ කියන සෙෂන් කී එක මට විනාඩියක් දෙන්න.
හරි sorry මම එතකොට කියා හිටියේ සිකියර් සෙෂන් එකක් රික්වෙස්ට් කරා සිකියර් සෙෂන් එක රික්වෙස්ට් කරාට පස්සේ මෙයා පබ්ලික් කී කෙව්වා පබ්ලික් කී කෙව්වට පස්සේ අපි ගාව අපි හදාගන්නවා මේ සෙෂන් sorry සිමෙට්‍රික් කී එකක් මේ කී එක භාවිතා කරලා තමයි ඊළඟට අපි ඊළඟ දේවල් කරන්න යන්නේ. එතකොට දැන් මං ගාව මේක තියෙන මම මෙතන කීස් දෙකක් කියලා මේක දානවා වෙනුවට මම මේක එක කී එකක් කියලා රිප්‍රසන්ට් කරන්නම් SK කියන අපි මොකද ඒක කීස් දෙකක් කියලා පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. මේක SK කියලා දැන් මම පළවෙනි කී එක හදාගත්තා. දැන් මට මේ කී එක මෙයාට දෙන්න අවශ්‍ය වෙනවා. මොකද දැන් මගේ තියෙන පබ්ලික් කී එක සහ පබ්ලික් කී එක හැමෝම දන්න එකක්නේ. ඒ නිසා මගේ එන්ක්‍රිප්ෂන් සිදු කිරීම සඳහා මම මේ සිමෙට්‍රික් කී එක ඊට පස්සේ නම් භාවිතා කරන්න පටන් ගන්න. එතකොට මෙයා කරන්නේ දැන් මං ගාව පබ්ලික් කී එක තියෙනවනේ. ඔය ආපු පබ්ලික් කී එක භාවිතා කරලා මගේ මේ සිමෙට්‍රික් කී එක එන්ක්‍රිප්ට් කරනවා. එතකොට දැන් පබ්ලික් කී එකෙන් සිමෙට්‍රික් කී එක එන්ක්‍රිප්ට් කරා. ඒ පබ්ලික් කී එකෙන් සිමෙට්‍රික් කී එක එන්ක්‍රිප්ට් කරාට පස්සේ මේකේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා කාටවත් පේන්නේ නැහැනේ. ඊට පස්සේ මං කරන්නේ මොකක්ද? මේක කෙලින්ම යවනවා සර්වර් එකට. එතකොට ඇටැකර් කෙනෙක් මැද්දේ හිටියත් එයාට බලන්න විදිහක් නැහැ මම මොකක්ද සෙන්ඩ් කරන්න කියලා. නමුත් මේක මං එන්ක්‍රිප්ට් කරේ මොකෙන්ද? මගේ පබ්ලික් කී එකෙන්. පබ්ලික් කී එකෙන් එන්ක්‍රිප්ට් කරපු නිසා මෙයාට ප්‍රයිවට් කී එක භාවිතා කරලා මේ සෙෂන් කී එක sorry මේ තියෙන මේ සිමෙට්‍රික් කී එක ඩික්‍රිප්ට් කරගන්න පුළුවන්. එතකොට මේ ඩික්‍රිප්ට් කර ගැනීම නිසා මෙයා ගාවත් මේ සෙෂන් කී එක තියෙනවා මේ සෙෂන් කී එක මෙයා ගාවත් තියෙනවා. ඒ කියන්නේ දැන් සර්වර් එක ගාවත් යූසර් ගාවත් තියෙනවා එකම සෙෂන් කී එක. එහෙනම් ඔය සෙෂන් කී එක යූසර් ගාව සහ සර්වර් එක ගාව විතරක් තියෙන නිසා ඒගොල්ලන්ට පුළුවන් මේ සෙෂන් කී එක භාවිතා කරලා secured session එකක් initiate කරන්න. එතකොට මේ session key එක හරහා තමයි නැත්නම් මේ symmetric key එක හරහා තමයි සියලුම encryption සහ decryption දේවල් වෙන්නේ. නමුත් අපි මේ session key එක හොයවිල්ලක් බැලිල්ලක් නැතුව private key එක certificate එකක් බලන්න නැතුව කෙලින්ම pass කරා නම් attacker කෙනෙක්ට මේක interrupt කරලා information ඔක්කොම ටික ගන්න හැකියාව තිබ්බා. නමුත් දැන් එහෙම හැකියාවක් නැහැ. මොකද මම යවපු request එකට මට public key එකක් ආවා. ඒ public key එකෙන් encrypt කරපු session මේ symmetric key එකක් තමයි මං යවුවේ. ඒක මම මේ යවපු key එක encrypt කරලා යවපු නිසා attacker ට මේක බලන්න විදිහක් නැහැ. එයාට මේක බලන්න විදිහක් නැති නිසා මොකද වෙන්නේ? session key එක secure. session key එක නැත්නම් මේ symmetric key එක secure නිසා ඒක ආපහු access කරේ private key එක තියෙන server එක නිසා දැන් session key එක නැත්නම් මේ symmetric key එක තියෙන්නේ මංගාවත් server එක ගාවත් විතරයි. එහෙනම් ඕක භාවිතා කරලා අපිට encryption නැත්නම් encrypt කරන එක සහ decrypt කරන එක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි අපි SSL handshake එක වෙලා SSL connection එකක් establish වෙන්නේ. ඔතෙන්දී සාමාන්‍යයෙන් ඔය complicated process එකක්. නමුත් ඒක milliseconds ගානකින් ගොඩක් servers වල සිද්ධ වෙලා ඉවර වෙනවා. එතකොට ඒකට අමුතුවෙන් කරන්න කිසිම දෙයක් නැහැ. අපේ session මේක මම ආපහු පාරක් කිව්වොත් මම request එකක් යවනවා මට session එකක් හදා ගන්න ඕන කියලා. යවන request එකට මෙයා response කරනවා මෙන්න මගේ private key එක මෙන්න මගේ certificate එක මෙන්න මගේ details කියලා. ඒ ආපු details ටික මෙයා check කරලා බලනවා හරි certificate authority එකකින්ද මේව ඔක්කොම අරගෙන තියෙන්නේ කියලා. ඒවත් හරිනම් හරි කියලා මෙයා session key එකක් හදනවා. හදන session key එක අපේ තියෙන මොකද්ද public key එකෙන් නැත්නම් server එකකින් යවපු public key එක භාවිතා කරලා encrypt කරලා යවනවා අපව server එකටම. server එකේ තියෙන private key එක භාවිතා කරලා ඒක decrypt කරගන්නවා. එතකොට user ගාවත් තියෙනවා session key එකක්, server එක ගාවත් තියෙනවා session key එකක්. ඔය session key එක භාවිතා කරලා encryption and decryption part එක securely communicate කිරීම සඳහා සියලුම දේවල් එතන ඉඳන් කරගැනීමේ හැකියාව තියෙනවා. නෝකට තමයි අපි කියන්නේ SSL handshake සහ SSL connection establishment කියලා. ඔය establishment වෙන එකම තමයි SSL pinin වලදී වෙන්නේ. නමුත් SSL pinin වලදී අපි ඒ establish කරගන්න කලින් අපි check කරලා බලනවා අර මංගාවට එන public key එක මගේ ගාව දැනට store කරලා තියෙන public key එකට සමානද කියලා. නැත්නම් ඒ public key එකේ certificate එකම ද මංගාව තියෙන්නේ කියන එක මෙයා check කරලා බලනවා. ඒ certificate එකම නෙමෙයි නම් මංගාව තියෙන්නේ connection එක terminate කරලා කියනවා මම ඔයත් එක්ක communicate කරන්නේ නැහැ කියලා. එතකොට ඕක තමයි අපි කියන්නේ SSL pinin සහ SSL handshake කියන දෙක. මම හිතනවා ඒක කට්ටියටම තේරෙන්න ඇති කියලා. එහෙනම් අද දවසට අපිට කතා කරන්න තියෙන්නේ ඉච්චරයි. මම වැඩිපුර වෙලාවකුත් ගත්තා. ඊට පස්සේ
මම අද දවසේ කතා කරේ සමර් එකක් ගත්තොත් APIs ගැන කතා කරා Watson API, why we need APIs, API types, ඊට පස්සේ RESTful APIs පිළිබඳව, ඊට පස්සේ JavaScript fetch API එක පාවිච්චි කරන්නේ කොහොමද, ඒකෙන් data අරගෙන මම පෙන්නුවා, open APIs තියෙන ඒවා මම පෙන්නුවා. නමුත් ඒ වගේම තමයි ඔයගලන්ට ඕගොල්ලන්ගේ මේ data store කරන්න වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් server එකක ඔයගලන්ට Firebase පාවිච්චි කරන්න පුළුවන්. Firebase integration එකත් හරිම lazy කරගන්න පුළුවන් React Native වල. React Native Firebase කියලා වෙනම package එකක් තියෙනවා. ඒ package එක හරහා කරන්න පුළුවන් ඕන තරම් documentation තියෙනවා. ඒක ඔයගලන්ට integrate කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම අද API clients ගැනත් අපි චුට්ටක් කතා කරා. ඊට පස්සේ SSL සහ SSL pinning ගැනත් අපි අද lecture එකේදී කතා කරා. ඒ වගේම තමයි ලබන සතියේ lecture එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා React Redux පිළිබඳව. නැත්නම් අපේ මේ React වල භාවිතා කරන Redux කියලා library එකක් තියෙනවා. ඒ library එක අපි React Native වලත් එහෙමම භාවිතා කරනවා. Redux, React Native, React, Angular ගොඩක් ඒවාදී භාවිතා කරන දෙයක්. ඒ හින්දා ඒ Redux library එක ගැනත් අපි කතා කරනවා වගේම ලබන සතියේදී මම ඔයගලන්ට React navigation practically කරලා පෙන්නන්නම්. ඔයගලන්ට ඒක පිළිබඳ ප්‍රශ්නයක් ආපු නිසා. එහෙනම් ඔය දේවල් ටික තමයි මේ සතියේදී නැත්නම් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අදට මම ලෙක්චර් එක නවත්තනවා. Thank you.